හොඳට බලන්න කරගෙන නැතර කොඩින් නැති වෙනවා. හරි. අයිතර මම විස්තර කරන්න අර කොඩින් නේද කියන දේ ඉඳලා. හරි. පෞලික වංශකාර මුද්දා මේ කියලා කිව්ව මොකද්ද? එයා කියනවා පරමාණුක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැන විස්තර කරන්න ගියාම මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය ගත්තාම මේ ඉලෙක්ට්‍රෝනය මෙහෙම ක්වොන්ටම් අංක 4 ලියන්න පුළුවන්. මේ ක්වොන්ටම් අංක 4 මෙයාට අනන්‍යයි. මේ ක්වොන්ටම් අංක 4 මේකේ තියෙන කිසිදු ඉලෙක්ට්‍රෝනයකට සමාන වෙන්නේ නැහැ. දැන් ඒතකොට එන්නේ ප්‍රශ්නේ මොකද්ද? එකම කාක්ෂිකයේ තිබ්බොත් මොකද වෙන්නේ? එකම කාක්ෂිකයේ තිබ්බොත් ක්වොන්ටම් අංක දෙකක් එන්නේ. ඇයි? 3 S ගත්තොත් එහෙම 3.0 මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ධන භාගය අනිත් පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ඍණ භාගය. ඒ නිසා මෙයා නම් ධන භාගය කියලා නම් කරේ ඒකට ඍණ භාගය කියන ක්වොන්ටම් අංකය අදාළ නැහැ. මෙයා නම් ඍණ භාගය නම් කරේ එයාට ධන භාගය ක්වොන්ටම් අංකය අදාළ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මෙයා ගත්තාම එයාගේ ඉලෙක්ට්‍රෝනය අනිවාර්යෙන්ම එයාට අනන්‍යයි. ඒක අපේ ෆිගරෙන්ට් එකයි කියලා කිව්වොත්. එහෙනම් පෞලි කියන්නේ මොකද්ද? පරමාණුක තියෙන ක්වොන්ටම් ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් අංකුලකය ඒකට අනන්‍යයි. වෙන කාටවත් එහෙම ක්වොන්ටම් අංකය ලැබෙන්නේ නැහැ. එයාට විතරයි තියෙන්නේ. හරි. අපි ලියමු. කිසියම් පරමාණුක පවතින ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් අංක කුලකය එම පරමාණුට අනන්‍ය වේ. ක්වොන්ටම් අංක කුලකය එම පරමාණුට අනන්‍ය වේ. එම පරමාණුට අනන්‍ය වේ. එනම් ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකයේ පැවතිය නොහැකියි. එනම් ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකයේ පැවතිය නොහැකියි. ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකයේ පැවතිය නොහැකියි. හරි. ඔච්චරයි පුතේ දැනගන්න තියෙන්නේ. දැන් එතකොට අපි පරමාණු කොටේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැන වර්ණාවලියෙන් අධ්‍යයනය කරා. ආයනීකරණ ශක්තිය දත්ත අධ්‍යයනය කරා. ක්වොන්ටම් අංක අධ්‍යයනය කරා. ක්‍රම හතරක් තියෙනවා කියන එකෙන් තුනයි මේ පාඩම කතා කරන්න කිව්වා. තුනම කතා කරා. දැන් ඔන්න පරමාණුගේ ඉලෙක්ට්‍රෝනයක් තියෙන තැන ගැන කියන්න ඕනතර වැඩි දේවල් දන්න. ඉලෙක්ට්‍රෝනයක් මෙන්න මෙතනයි තියෙන්නේ කියලා කියා ගන්න ඕන තරම් දේවල් දන්න. හරි. ඒතර අපිට ඊළඟ තියෙනවා ආවර්තාවව හදන එක. ආවර්තාවව හදනකොට ආයතරයක් ඉතිහාසෙ පොඩ්ඩක් කතා කරන්න වෙන ආවර්තාවගේ ඒ ඊළඟට පටන් ගන්න ඉතිහාසය කතා කරන්න ඇති. මෙතනින් පස්සේ අපි ප්‍රශ්න ටික කතා කරන්න ගන්නවා. ඊට පස්සේ එදා අර කරප් එකේ සමහර කට්ටිය කියලා තිබ්බා මේ ප්‍රශ්න ටික ආයෙ ගෲප් එකට දාන්න කියලා. මම ඒක තාම දැම්මේ නැහැ. මොකද මම අර කලින් පෙන්නන මේ වෙලේ කියන්නේ ටියුට් එකේ ප්‍රශ්න ගන්න කලින් පේපර් ප්‍රශ්න දැම්මනේ. ඒ නිසා මොකද කරන්නේ? මම මේකෙන් පස්සේ ටික ඕන ආයෙ දාන්න. ඒක ඒ පේපර් ටික අද කරන්න පුළුවන් ප්‍රශ්න ටික. ඊට පස්සේ තව සමහර කට්ටිය අහලා තිබ්බා අපි ප්‍රශ්න කරනවා නම් මොකද කරන්න ඕන කියලා. ප්‍රශ්න කරනවා පුතේ හොඳම සහ ලේසියෙන් වැඩේ. දැන් තාම ලොකු සිලබස් එකක් කවර් කරලා නැති හින්දා හොඳම වැඩේ. පේසුම් කියලා පොත් જાතියක් තියෙනවා. දන්නවත් ඇති. පාස් පේපර් වල තිබ්බ ප්‍රශ්න ටික එක එක ගොනුගත කරලා තියෙනවා. يعني පළවෙනි පාඩේ ප්‍රශ්න ටික, දෙවෙනි පාඩේ ප්‍රශ්න ටික, තුන්වෙනි ප්‍රශ්න පාඩම ටික රචනා ස්ට්‍රක්චර් ඔක්කොම ගොනුගත කරලා තියෙනවා. අන්න එහෙම පොත් සෙට් එකක් තියෙනවා. ලොකු ගණන් නැහැ. ඒ පොතක් ගන්න. පොතක් කියන පොඩි පොත් ගොඩක් එන්නේ. ඒකක් ගන්න. ඒකට ඒ පාඩම වල දේවල් try කරන්න පුළුවන්. අපි තේරෙන්නත් කරනවා, පේසුත් කරනවා, ඊට අමතරව කරනවා. දැන් ඉවන් නැති වුණා කියලා පුත් ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ඔබට කෙමිස්ට්‍රි වලට වෙන පොතකින්වත්, වෙන තැනකින්වත්, වෙන ඉස්කෝලේකින්වත්, වෙන පන්තිකින්වත් ගන්න දේවල් ඉතුරු කරන්නේ නැහැ. ඒ දේවල් ඔක්කොම කරලා දෙනවා. ඒ හින්දා ඒවා පොතක් ගන්න එක ඔබේ කැමැත්ත ගන්න පුළුවන්. මොකක්ද කියලා මොකක්ද කටිය හානියක් වෙන හැම එකක් නැහැ. ගන්නව කියලා කියන්නේ නැහැ. ඒක ටිකක් කරනවා. ඒ ටිකක් කරපුවම ඒක ප්‍රමාණවත් මම කියන්නේ මේක කරන්නේ ඒකට ගෙනියන්නේ. ඒක අඩුපාඩු කියන්නේ ඔක්කොම කරලා දෙනවා. පොත් තිබ්බා හෝ නැතහො ඒ දේවල් හරියට වෙනවා. හරි. ගත්ත කමක් නැහැ. අරගෙන කරා කියලා වැඩි වෙන්නේ නැහැ. හරි. බලමු අපි කොහොමද කරන්නේ කියලා. මම පෙන්නන්නම් ප්‍රශ්න ටික. ඊට පස්සේ අපි එකිනෙක කරගෙන යනවා. ඔබත් මාත් එක්ක කරන්න. ඔබට මේක ස්ක්‍රීන් එකට ඕන නම් මම දාලා දෙන්නම්. ඒ කියන්නේ ඕන Zoom එකට WhatsApp එකට දාන්න අවශ්‍ය නම් කියනවට ඒක දාන්න කියලා.
එහෙම නැත්නම් මම මේකේ පේන එක මේකත් එක්කම කරන් යම්. පාඩම් පන්ති ඉවරනාට පස්සේ මේ ටික දාන්න. මොකද මේක අපි අර ටියුට් දෙනකොට දෙන්න ඉන්න ටියුට් එකක්. එතකොට ඔබට නොදෙච්ච හින්දා තමයි මේක මේ විදිහට කරන්න හිතුවේ. නැත්නම් මේක ඔයගොල්ලෝ ගාව තියෙන හින්දා මට එක සැරේම කරන්න පුළුවන් හින්දා තමයි මේ ප්‍රශ්නෙත් පේන්නව කරන්නේ. හරි. මාත් එකෙන් පටන් ගමු. ගැටලුවක් තිබ්බොත් chat එකට දාන්න. එතකොට අපි ආයෙ සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. මේ ටියුට් එක තමයි හම්බෙන්නේ. හරි. මාත් එකම කරා යම්. එතනත් විභාග ප්‍රශ්නක් තියෙනවා. හරි. මම මෙතන මේකේ උඩම ලියන එක කරන්නේ. drawing pad එක පාවිච්චි කරලා ලියන එක කරන්නේ. ඒතර ඔබට ඒ ලියන ඒවා පේනවා. මගේ අකුරු නම් ඉතින් කොහොමද ටිකක් අචල්නේ. මේ ඉඳ පොඩ්ඩක් අකුරු ගැන අවධානයෙන් ඉන්න. තේරුම් නැත්නම් වටක් ගාලා chat එකට මැසේජ් එකක් දාන්න. තේරුන්නේ නැහැ ආයි කියලා දෙන්න කියලා. ඒතර ආයි කියලා දෙන්න. බෝඩ් එකේ කරන්න ඕන දෙයක් තිබ්බොත් කියන්න බෝඩ් එකේ කරන්න කියලා. ඒතර ඒක කරමු. හරි. මේවට උත්තර දාන්න එපා. මොකද දිගට ප්‍රශ්න කරලා යන හින්දා මට උත්තර හොයාගන්න බැරි වෙනවා. හරි. අපි කරමු. බැරි දෙයක් තිබ්බොත් ආය අහන්න. මෙතන කියන්නේ පරමාණු ක්වොන්ටම් අංකය n සමානයි 2යි l සමානයි 3යි l සමානයි 2. ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සොයන්න කියලා කියන්නේ. මෙහෙම තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙනම් අපි කිව්වොත් මෙයාගේ මෙන්න මේ විදිහට දෙන්නේ මේ ක්වොන්ටම් අංක පැත්තෙන් තමයි මේ කතාව කියන්නේ. ක්වොන්ටම් අංක පැත්තෙන් කියන මේ කතන්දරය මම පත් කරගන්න ඕනේ පරමාණු පැත්තට. පරමාණු තත්ත්වය පැත්තට. 3 කියලා කියන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම. එහෙනම් මෙතන 3යි. L සමානයි 2යි කියලා කියන්නේ මම මෙතන ලියන්න L සමාන සහ උපශක්ති මට්ටම. L බිඳුවයි නම් අපි ගත උපශක්ති මට්ටම S කියලා. L එකයි නම් අපි ගත්තේ P කියලා. L දෙකයි නම් අපි ගත්තේ D කියලා. L තුනයි නම් අපි ගත්තේ F කියලා. කොහොමද තිබ්බේ? එතකොට මෙතන L දෙක කියලා දීලා තියෙන්නේ. L දෙකයි නම් උත්තරේ කවුද? D ගැන මේ කතා කරන්නේ. එහෙනම් මේ කතා කරන්නේ 3D කාක්ෂය ගැන තමයි කතා කරලා තියෙන්නේ. උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද අහන්නේ? 3D ගේ උපරිම ඉලෙක්ට්‍රෝන මෙතන තියෙන පුළුවන් කීයද කියලා අපි දන්නවා. 10යි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 10යි. පැහැදිලි කියන්නේ. හරි. මට කලින් කරනවා නම් තමයි හොඳ. උත්තරේ කීයද කියලා හොයන්න. හරි. 2 ක්වොන්ටම් අංකයේ 3 ml බිඳුව වෙන තියෙන කාක්ෂ්‍ය සංඛ්‍යාව අහනවා. ක්වොන්ටම් අංකයේ 3 වෙලා n සමානයි 3යි ml සමානයි බිඳුවයි. හරි. දැන් මොකද වෙන්නේ? මට ලියන්න වෙනවා ඕකට දාලා තියෙන්න පුළුවන් කට්ටිය. ප්‍රධාන ක්වොන්ටම් අංකයේ 3 කියලා තියෙන්නේ. එහෙනම් මෙන්න 3යි. එතකොට මෙයා 3යි නම් ඊළඟ තියෙන්න පුළුවන් ඉලක්කම් කවුද මෙතන? දැන් තියෙන්න පුළුවන් 2 1 බිඳුව. ඔබ ඉලක්කම් තියෙන්න පුළුවන්. මේ කවුද? n මේ කවුද? l මම මෙතන ml ලියනවා. ඇයි මට දීලා තියෙන මේ ml බිඳුවයි කියලානේ. එහෙනම් මෙතන කීයද එන්නේ? ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. ඔබ ඉලක්කම් ටික ගන්න. මෙයාට දෙන ඉලක්කම් කවුද? ඍණ 1 බිඳුව ධන 1. මෙයාට දෙන ඉලක්කම් කවුද? බිඳුව විතරයි. දැන් මම අහන්නේ මොකද? ml සමානයි බිඳුව කියන කාක්ෂික සංඛ්‍යාව කියලා. එතකොට ml සමානයි බිඳුව කියන කාක්ෂික මෙයා 3 වෙලා n සමානයි 3 වෙලා ml බිඳුවක් වෙනවා. මෙන්න මෙතන තියෙන්න පුළුවන් එකක්. මෙතන තියෙන්න පුළුවන් එකක්. මෙතන තියෙන්න පුළුවන් එකක්. එහෙනම් කාක්ෂික කීයක් තියෙනවද? කාක්ෂික 3ක් තියෙනවා. එහෙනම් උත්තරේ කීයද? මේ කාක්ෂික 3යි කියන උත්තරේ. ගැටලුවක් තිබ්බොත් අහන්න. හරි. ඔබත් කරා යන්න මාත් එක්ක. ඒතර ගැටලුවක් නේ. මම මෙලියනේ මම මකනවා ටිකකින් මොකද ගොඩ ගහ ගන්න බැරි හින්දා මට තුන්වෙනි එක කරලා දෙන්න ටක් ගන්න. දැන් හොයාගන්න පුළුවන්. උත්තර එවන්න ඕනේ නැහැ. කරලා තියාගන්න බලමු හරිද කියලා. මේ උඩ ටික මකලා දාන්න. එන්නේ කොහොමද නේද? n සමානයි 4යි. එන 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටම. l සමානයි 2යි. බිඳුව නම් s, 1 නම් p, 2 නම් d. සහ ml ඍණ 2යි. දැන් මෙයාගේ 4යි නම් මෙයා 2යි නම් මෙතන තියෙන පුළුවන් කවුද? ඍණ 2, ඍණ 1, බිඳුව, ධන 1, ධන 2. ඔය ඉලක්කන තියෙන පුළුවන්.
එතකොට මෙයාගේ ඍණ දෙක ගැන කියන්නේ මෙන්න මේ කාක්ෂය ගැන විතරයි කියන්නේ. කාක්ෂය පහෙන් මෙයා ගැන විතරයි කියන්නේ. අංක දරන ඉලෙක්ට්‍රෝන කොම්ම ප්‍රමාණය පරමාණු අතර උපරිම වශයෙන් පැවතිය හැකිද? කොච්චර තියෙන පුළුවන් පුතේ? මේකේ D ගේ මෙන්න මෙහෙම කොටු පහක් එනවනේ. මොනවද කියන්නේ? මෙහෙම කොටු පහක් එනවා මෙයාගේ. මෙයා ඍණ 2, මෙයා ඍණ 1, මෙයා බිඳුව, මෙයා ධන 1, මෙයා ධන 2. මොකද තියෙන්නේ? දැන් අපිට කියනවා මෙයා තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන. මෙතන ඉලෙක්ට්‍රෝනයයි මෙතන ඉලෙක්ට්‍රෝනයයි උපරිම තියෙන්න පුළුවන්. දෙකයි. එන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්ද? දෙකක් තියෙනවා. මම හිතනවා හරියද කියලා. ගැටලුවක් තිබ්බොත් අහන්න. 4 වෙනි එක. ප්‍රධාන කොණ්ඩමාංකයෙන් තමයි දෙක මගින් නිරූපණය වන ශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම කාක්ෂික සංඛ්‍යාව උපරිම ශක්ති උපශක්ති මට්ටම් සංඛ්‍යාව කාක්ෂික සංඛ්‍යාව උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අර උඩ කරපු ප්‍රශ්න ටිකේම එකතුවක්. උඩ එක එකව නැවුවේ දැන් ඔක්කොම හරියට. හරි ටක් ගාලා දෙන්න. විනාඩියෙන් කළ උත්තර ගන්න. දැන් ඔන්න වැඩ කරන කට්ටියට උත්තරයක් හොයගන්න පුළුවන්. ඒකට තමන්න බලා ගන්න පුළුවන් කොණ්ඩමාංක තේරිලාද? තේරිලා නැත්නම් මම විස්තර කරද්දී මෙන්න මෙතන තමයි තේරිලා නැද්ද කියලා අඳුර ගන්න පුළුවන්. ප්‍රධාන ශක්ති මට්ටම දෙක මගින් නිරූපණය වෙනවා කියලා කියන්නේ. අපි මෙහෙම කරමු. කට්ටිය උත්තර එවනවා. මේ උත්තර අදට අපි දාන්න නැතු වෙමු. පොඩි සපෝට් එකක් දෙන්න නේද? මේ උත්තර දාන්න නැතු වෙමු. මොකද මට උත්තර බලන්න ගියොත් එහෙම කීප දෙනෙක් ඉන්නකම් බලන් ඉන්න වෙනවා ටිකක් උත්තර එනකම්. එහෙනම් අපි බලමු උත්තර ඔයාලා ලකුණු කරලා තියාගන්න. ගැටලුවක් ආවොත් විතරක් අහන්න. මොකද නැත්නම් මට කවුරු හරි කෙනෙක් ගැටලුවක් ඇහුවොත් ඒක මට ටච් වෙන්නේ නැවත මේ මොකද අහන්න කියලා හැමතිස්සෙම chat එකේ පිරෙන්න හින්දා. හරි. ඒ නිසා අදට උත්තර දාන්න එපා. අපි උත්තර දාන්නේ ආවෙන්න කරනවා නේ සමහර දවස්වල. ඒතර ඒ වෙලාවදී දාමු. දැනට අර විදිහක් කරමු. උත්තරේ ලකුණු කරන් ඉන්න. වැරදුනොත් අහන්න එහෙම වෙන්න බෑද මෙහෙම වෙන්න බෑද කියලා. ඒතකොට අපි උත්තර බලමු. හරි. මෙයාගේ n සමානයි 2 වෙන ලෙස නිරූපණය වන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් සංඛ්‍යාව, කාක්ෂ්‍ය සංඛ්‍යාව සහ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අහන්නේ. මෙයා දෙක නම් මම පොඩ්ඩක් ලියන්නේ. මෙයා දෙක නම් අනිවාර්යයෙන් මෙතන තියෙන්න ඕන කවුද? 1. මේ n මම ලියන්නේ, මේ l මම ලියන්නේ, මේ ml ලියන්නේ මම, මේ ms ලියන්නේ. මේවා අහන්න. ඉලෙක්ට්‍රෝන ගාන අහන්න. ඒතර මෙයා දෙක නම්, මෙයා එක නම් මෙතන තියෙන්න පුළුවන් කවුද? ඍණ 1 බිඳුව ධන 1 කියලා තියෙන්න පුළුවන්. මෙයාගේ දෙක නම් මෙයා එක විතරක් නෙවෙයි ඉන්න පුළුවන්. මෙයාට වඩා එකක් අඩු ඕනම ඉලක්කමක් නේ කියන්නේ. එකක් අඩු ඉලක්කමක් තමයි 1. දෙකට වඩා එකක් අඩු ඉලක්කම 1. ඊට අමතර තියෙන පුළුවන් කවුද? බිඳුව. බිඳුව තිබ්බොත් මෙතන ඉන්නේ බිඳුව. හරි. මේ කාක්ෂය තුල මම මේ පැත්තට අඳින්නම්. අර හරහට අඳින එක මම මේ පැත්තට අඳින්නම් දැන් ඉඳ ප්‍රශ්නේ හින්දා. ඒත් මෙහෙම කාක්ෂය තුනක් තමයි ඔය පෙන්නලා තියෙන්නේ. මෙයාගේ තනි කාක්ෂයක් තියෙනවා. එයා මෙහෙම තියෙන්නේ. මම මේ හරහට යන දෙක කෙලින් අතර යන්නේ. මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් තියන්න පුළුවන්. මෙයාට දෙකක් තියාගන්න පුළුවන්. මෙයාට දෙකක් තියාගන්න පුළුවන්. මෙයාට දෙකක් තියාගන්න. දැන් බලමු. තිබිය හැකි ශක්ති මට්ටම් සංඛ්‍යාව ගැන අහනවා. තියෙන පුළුවන් ශක්ති මට්ටම් සංඛ්‍යාව. මෙන්න එක ශක්ති මට්ටම, උපශක්ති මට්ටම, මෙන්න තව උපශක්ති මට්ටම. මෙයාගේ නම ලිව්වොත් මේක P උපශක්ති මට්ටම. මෙයා P උපශක්ති මට්ටම. මෙයා කවුද? S උපශක්ති මට්ටම. එහෙනම් උපශක්ති මට්ටම් ගන්න කීයද? 2යි. මෙන්න කාක්ෂික ගන්න 1යි 2යි 3යි 4යි කාක්ෂික. මෙන්න කාක්ෂික 4ක් තියෙනවා. මෙන්න 4. මෙන්න ඉලෙක්ට්‍රෝන මෙතන 2යි 4යි 6යි 8යි මෙතන ඉලෙක්ට්‍රෝන උපරිම ගාන 8ක් තියෙනවා. එහෙනම් 2 4 8 කියලා උත්තරයක් එන්න ඕන. 2 4 8 කියලා කියන්නේ මේ. මේක ප්‍රශ්නයක්. දැන් ඒතර මම මේ ටියුට් එක හදනකොට දැන් හදලා තියෙන පුතේ මේ විදිහට ඒ කියලා කියන්නේ මේ තමයි 2014 ආව ප්‍රශ්නේ. මේ විදිහේ ප්‍රශ්න ඇවිල්ලා මෙන්න මේ අමාරු ප්‍රශ්නේ එනවා එන්න පුළුවන්. අමාරුවක් නෑ. ප්‍රශ්නේ සංකීර්ණ වෙලා එන්න පුළුවන්. ඒ නිසා
අපේ 2014 ප්‍රශ්නෙට අනුකූල වෙච්ච ප්‍රශ්න වගේ හදලා තියෙනවා. ඒක ඔයාලා ඒවා කරපුවාම ඊළඟ අවුරුද්දේ වෙන ප්‍රශ්නයකට අනුකූල වෙනවා. හරි. ඔන්න ඒ ටික සම්පූර්ණයි. මම දැන් කරන්නේ පස්සේ නෑ මේක මකන්නම ඕන කට්ටිය මම ලියනවලු ලියන්න මම වෙලාව දීලා තියෙන්නේ. පස්සේ පරමාණු ගැති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාවය ක්වොන්ටම් අංක 4කින් යොදා ප්‍රකාශ කළ හැකියි. කවුද කියන්නේ පුතේ? පවුලේ නූල් ධර්මනේ කියන්නේ. පහසනම් ක්වොන්ටම් අංක කුලකයේ අතුරින් පරමාණුක ඉලෙක්ට්‍රෝනයක් සහ ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත හැක්කේ මොකද්ද කියලා අහන්නේ. අපේ ළමයිට තප්පරය යන්නේ. හුරුට බලියක් අඳින්නව නේද කියලා. මම විස්තර ගන්න රූපයක් අඳින ඔබට මොකුත් නැතුව උත්තරයක් තෝරන්න පුළුවන්. තප්පරය. තෝරන්න ගන්න. පිළිගත හැක්කේ මොකද්ද කියලා අහන්නේ. හරිය කියන අහන්නේ. හරි මොකක්ද සිද්ධාන්තේ? නේද කියලා. නිකන් ඇහැ උත්තර පාඩ යන විතරනේ ඕන. එහෙම තියෙන්නේ. එතකොට කෙල්ලනේ පොල්ලනේ උත්තර එවන්න එපා. ඒකනේ මම කියන එක උත්තර දාන්න එපා. ඒකවල මට අවධානය යනවා ඒකට. එතකොට වෙන්නේ මොකද්ද? ප්‍රශ්නයක් අහන එක මිස් වෙනවා මට. ඔයාලා අහන ප්‍රශ්නයක්. අද chat එක පාවිච්චි කරන්න ප්‍රශ්න ඇසීම සඳහා පමණක්. පැහැදිලි කියන්නේ. අද chat යොදා ගන්න ප්‍රශ්න ඇසීම සඳහා පමණක්. please. හරිනේ? දැන් ලියුවේ බැරිනේ. ආයෙ වන්න බෑ. නැත්තම් උත්තරේ නෑනේ ඊට පස්සේ ඒව බලගෙන ඉන්නවනම් මට අමතක වෙනවා. හරි. ඊළඟට දෙන්න දෙන්න. කාටද දෙන්න? හරි. බලන්න ගෙන්න. අපි මෙහෙම ගන්න. N L M N. හරි. කොහොමද කතා කරනවා නම් මට චුට්ටක් මැසේජ් එකක් දාන්න මට ඇහෙන්නේ නැහැ මම මේක සබ්ලු කරලා තියෙන සද්ද. ID. බෙනූරි අහර කිව්වද? අයිය වීඩියෝ ඔන් කරලා බලන්න. හරි. මෙහෙම තියෙනවනේ. අපි කිව්වේ මොකද්ද? මෙයාට තියෙන්න ඕන බිංදු හැර ඕන ඉලක්කමක්. එයාට වඩා එකක් අඩු ඕන ඉලක්කමක්. එයාගේ ධන පිට පරාස ඕන ඉලක්කමක්. ධන භාගය හෝ ඍණ භාගය. මොකද කියන්නේ? පළවෙනි එක වැරදි. මෙන්න මෙතන තියෙනවා මොකද්ද? දාලා ධන එක. වැරදි. මෙතන වැරද්දක් තියෙනවා. මෙයාගේ 3ට පස්සේ මෙතන 3 දාලා තියෙනවා. එහෙම දාන්න බෑ වැරදි. මෙයාට වඩා එකක් අඩු ඉලක්කමක් එන්න ඕන. මෙතන දෙක තියෙනවා. දෙකේ ධන ඍණ පරාසයේ ඉලක්කමක් නෙමෙයි තියෙන්නේ වැරදි. 4 3 2 ධන භාගයේ දැනට හරි. මෙයා බලමු මෙයාට වඩා මෙතන ධන ඍණ දෙන්න ඕන. 3 2 මෙයා එක වැරදිනේ. එහෙනම් හරි කියලා උත්තරේ ගන්න පුළුවන් අපිට කීයද? මෙයා. හැබැයි මේකෙත් පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ගැටලුව? මෙන්න මෙතන හොඳයි. කවුරු කියලා කියනවා? ධන 2ද ඍණ 2ද කියලා දක්වනවා. මෙතන ධන 2 කියලා අපි හිතමු. එහෙම තියෙනවා හොඳයි තව. නැතුණා කියලා ගැටලුවක් නැහැ. කටේ වැරද්දක් අහු වෙනවා ප්‍රබලව. මෙයා තමයි උත්තරේ. හැබැයි මෙයා ධන 2 තියෙනවා නම් වඩා හොඳයි. හරි. ඊට පස්සේ එන්න බෑ. 6 වෙනි. n සමානයි 6යි l සමානයි 2යි යන ක්වොන්ටම් අංක වලින් නිරූපණය වෙන උපශක්ති මට්ටම කොහොමද කියලා අහනවා. n 2යි l 6යි නෑ n 6යි l 2. l 2 කියන්නේ කවුද පුතේ? s නම් බිඳුව නම් s මේක වැරදුනොත් එහෙම ඔක්කොම ඉවරයි. එක නම් p දෙක නම් d තුන නම් f කොහොමද සංකල්පේ? එහෙනම් මොකද කරන්නේ? මෙතන තියෙන්නේ l සමානයි 2යි කියලා. 2යි කියන්නේ කවුද? d. 6 ඉතාලියේදී ලකුණු ගන්න ලේසි ප්‍රශ්න. එන්න 7 8 9 යන ප්‍රශ්න ක්වොන්ටම් අංක පද 9 කියලා තියෙනවා. ප්‍රධාන ක්වොන්ටම් අංකය උද්දිඝාෂ ක්වොන්ටම් අංකය මේකට දැන් කියන්නේ මොකක් කියලාද? දැන් කියන්නේ උද්දිඝාෂ නෙවෙයි. දැන් කියන්නේ මොකද්ද? කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය. අනේ. ඉතින් කතා කරලා බය වෙන්න බෑ. නම් කතා කරලා ඩිස්කනෙක්ට් වෙන්න එපා. හරි. ඊට පස්සේ කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය දැන් කියනකොට
චුම්බ කොට්ටමගේ බහුම් කොට්ටමගේ නැත්නම් භ්‍රමණ කොට්ටමගේ. පරමාණුක ඇති කාශ්‍යය විස්තර කිරීමට අවශ්‍ය වෙන කොට්ටමාංක කුලක සමූහය මොකක්ද කියලා අහනවා. පරමාණුක ඇති කාශ්‍යය විස්තර කරන්නයි ඕන. කාශ්‍යය කියන්නේ මොකද්ද? මෙන්න මේ උපශක්ති මට්ටමේ ඇතුලේ තියෙනවා කාශ්‍යය. ඒතකොට මෙයා විස්තර කරන්න කාගෙන්ද? මේක අපි දැන් 3p කියලා. මෙයා විස්තර කරන්නේ n ගේ. මෙයා විස්තර කරන්නේ l ගේ. කාශ්‍යය විස්තර කරන කාගෙන්ද? ml ගේ. එහෙනම් අපෙන් අහන්නේ පරමාණු ගැන කාශ්‍යය විස්තර කිරීමට අවශ්‍ය කොට්ටමක සමූහය. ඒතකොට කාශ්‍යය විස්තර කිරීම කිව්වම මට ml විතරක් තියාගෙන පුළුවන්. හිතන්න ml සමානයි 0යි කියලා. දැන් ප්‍රශ්නයක් එනවා මට. ml 0යි කිව්වම මේ කාගේද? හොයාගන්න බෑනේ. ml 0යි කියන්නේ. එහෙනම් මට කියන්න වෙනවා කාගේද? මෙන්න මේ කතාව කියන්න වෙනවා. 3p ගේ ml ඍණ එක වෙන එක. ඒතකොට ඒ කියන්නේ මෙතන. හරි. 3p ගේ ml කියලා කියනවා. දැන් p ගේ ඍණ එක කිව්වොත් එහෙම කියන්න පුළුවන්. p ගේ ඍණ එක කියලා කියන මෙතන එක කියලා කියන්න පුළුවන්. හැබැයි 2p ගේ 3p කියලා හන්න බෑනේ. ඒ නිසා හරියටම කාශ්‍යයක් කියන්නේ හරියටම මට කියන්න ඕන නම් 3p කාශ්‍යකයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් කියලා මෙන්න මෙහෙම. මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන කියලා හරියටම කියන්න ඕන නම් මම 3p කියලා ලියලා මෙයාගේ කොට්ටමක් කියලා යන්න. එහෙනම් මට අනිවාර්යයෙන්ම n ලියන්න වෙයි, l ලියන්න වෙයි, ml ලියන්න වෙයි. n l සහ ml මේ. දැන් සියල්ලම කියන්න ඕනේ නැහැ. ඒ මොකද? සියල්ලම කියන එක තේරුම් ගන්න. ms ඕනද? ms ඕනේ මොකද්ද? ඉලෙක්ට්‍රෝනයක් හරියටම. අනේ හරියටම අනේ උදේ ගහන්න පුතේ. ඒකට උත්තර දෙන්නේ. උදේ ගහන්නේ කාශ්‍යය විස්තර කරන්න කියලා. කාශ්‍යය විස්තර කරන්න අපිට මේ ටිකයි ඕන. මෙතනින් ඇති. හැබැයි මෙතන අහන්නේ මොකද්ද? පරමාණු ඉලෙක්ට්‍රෝනයක් විස්තර කිරීමට. අන්න ඉලෙක්ට්‍රෝන විස්තර කරන්න මොකද වෙන්නේ? අනිවාර්යෙන් මට සියල්ලම ඕන. ඇයි? මේක n l ms තියෙන්නේ. n l ml තියෙන්නේ. මෙතන ms තියෙනවා. ඒතකොට මෙතන n නැහැ. මෙතන n තියෙනවා. මේ සියල්ලම ඕන. ඔය ඔක්කොම එකතු කරලා තමයි අපි උත්තරයක් කියන්නේ. නැත්නම් උත්තරයක් කියන්න බෑ. හරියටම කියන්න බෑ කොහෙද තියෙන්නේ කියලා. හරි. ඔන්න එතකොට ඒ ටික සාකච්ඡා කරා. ඊළඟට යමු ඊළඟට. නමයත් අරක සම්බන්ධ එකක්මයි. පරමාණුක වූ උපශක්ති මට්ටමක් විස්තර කිරීමට. දැන් උත්තර හොයාගන්න පුළුවන්. උපශක්ති මට්ටම. උපශක්ති මට්ටමක් එන්නේ L වල උත්තරය යනවනේ. L වල උත්තරය බිඳුව නම් උපශක්ති මට්ටම S කියලා එනවා. එක නම් P කියලා එනවා. දෙක නම් D කියලා එනවා. තුන නම් F කියලා එනවා. ඒ ටික එනවනේ. එහෙම ආවට මෙහෙම එකක් ආවට අපිට දන්නේ නැහැ මේ කාගේ Sද කියලා. ඒ කියන්නේ මේක එකේ S වෙන්න පුළුවන් දෙකේ S වෙන්න පුළුවන්. හරියම විස්තර කරන්න මොකද වෙන්න ඕනේ? ප්‍රධාන ශක්ති මට්ටමයි එළුවේ ඕනේ. එහෙනම් N ඕනේ මේක විස්තර ගන්න. L ඕනේ මේක විස්තර ගන්න. N හා L. පැහැදිලිද? හරි. යමු 10 වෙනි එකට. 2.5 ප්‍රශ්නේ 10 වෙනි එක මොකද කියන්නේ? පහත කොන්ටමක් හිස්තැන නොගැලපෙන කොන්ටමක් එක මත කියලා අහනවා. මෙතන තියෙන පුළුවන් ඉලක්ක මොනවද කියන්නේ? මෙතන දෙක නම් මෙතන තියෙන පුළුවන් කවුද? ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. මේවා පණ යනකම් කරලා තියෙන්නේ. එහෙම නොවන ඉලක්කමක් මේ තියෙන ඉස්සරහම හතර දෙන්නේ. පැහැදිලිද? හරි. යම් ශක්තිය කොහොමද? ස්කන්ධෙ මෙච්චර කරන ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය මෙහෙම වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනයේ තරංග ආයාම මොකද කියලා අහනවා. මෙන්න මේ පුතේ ඩී බ්‍රෝග්ගේ කතාව මම වර්ණාවලිය පටන් ගන්න කලින් ගන්නවා. දැන් මේක තියන්න ඩී බ්‍රෝග් කතාව. ඒක කරලා නැහැ තාම. ස්කන්ධෙ මෙච්චර කරන ඉලෙක්ට්‍රෝනයේ චාර්ජ් එක මෙච්චරයි. හරි. මොකද පුතේ ඉන්නේ ශක්තිමත් සමීකරණේ E සමානයි. අපිට මොකක් කියලා දෙන්නේ? E සමානයි ශක්තිය සමානයි mc වර්ගය කියලා. මේක තමයි ශක්තිය හොයන්නේ. හරි. මේ කතාව තාම කතා කරලා නැහැ මම ඩී බ්‍රෝග්ගේ සමීකරණ දෙක කියන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න දෙක තාම තියන්න. මේ ටික ඊළඟ සතියේ කතා කරලා දෙනවා. ඒතර මේ ටියුට් එකේ මේ ප්‍රශ්න එක ආයෙ කතා කරනවා.
ඒ නිසා මේක ඕනේ. මෙයාට එහෙමයි අංශක ස්කන්ධේ ප්‍රවේගය. මේ ටික මම කරන්නේ නැහැ අද. හේතුව මේ ටික තාම ගන්න නැහැ. මේ ශක්ති සමීකරණය සහ डी බ්‍රෝග්ලි සමීකරණය මේ සමීකරණ ටික ගැන කතා කරන්න ඕනේ. ඒක වෙනම කතා කරන්න ඕන සිද්ධාන්තයක් සහ ගණන් කීපයක් හදන්න ඕනේ. නිසා අපි ඊළඟ දවසේ ඒක කතා කරමු. අද කොන්ටම් ඉවර කරමු කොන්ටම් විතර. හරි. ඔන්න මේ ප්‍රශ්න ටික කතා කරමු. ඊට පස්සේ එන්නේ ඊළඟට මෙතනත් ඒක තමයි තියෙන්නේ. 15. පරමාණු ක්වොන්ටම් අංකය n සමානයි 4යි. ml බිඳුවයි කොපමණ මානයක් පරමාණුවක් තුළ උපරිම ලෙස පවතී. ඉලෙක්ට්‍රෝන කොපමණ ප්‍රමාණයක්. අනේ ඉලෙක්ට්‍රෝන ගාන කීයද කියලා මෙයා. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා අහන්න. හරි. මොකද කරන්නේ? n වලට අදාළ ලියමු. මෙයා 4 නම් එදා තියෙන පුළුවන් ඉලක්ක කවුද? 3 තියෙන්න පුළුවන්. 2 තියෙන්න පුළුවන්. 1 තියෙන්න පුළුවන්. බිඳුව තියෙන්න පුළුවන්. මෙයා 3 නම් මෙතන තියෙන කවුද? ඍණ 3, ඍණ 2, ඍණ 1, බිඳුව, ධන 1, ධන 2, ධන 3. මෙයා 2 නම් ඍණ 2, ඍණ 1, බිඳුව, ධන 1, ධන 2. මෙයා 1 නම් ඍණ 1, බිඳුව, ධන 1. මෙයා බිඳුව නම් බිඳුව විතරයි. හරි. දැන් අපි අහන්නේ මොකද? මේ ලියලා තියෙන මම මොකද? මේ ලියලා තියෙන මම n වලගේ. මේ ලියලා තියෙන මම මොකද? l වලගේ. මේ ලියලා තියෙන මොකද්ද? m වලගේ. දැන් අපි ප්‍රශ්න අහන්නේ මොකද? n සමානයි 4යි. n සමානයි 4 ඒක හරි. ml සමානයි කියන්නේ ml සමානයි බිඳුවක්. මෙන්න ml බිඳුවක් තියෙනවා. මෙන්න ml බිඳුවක් තියෙනවා. මෙන්න ml බිඳුවක් තියෙනවා. මෙන්න ml බිඳුවක්. 1 2 3 4 ඉලෙක්ට්‍රෝන කොච්චර තියෙනවද අහනවා. මේ තැනක තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. කාශ්‍යක 4යි නම් ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එහෙනම් උත්තරේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා කිව්වද? මේක ලියන්න පුරුදු වෙන්න ඕන. හරි. අපි ඊළඟට මෙයාට උත්තර ගන්න හැටි අපි වෙනම කතා කරමු. AB නිරන්තර 1 BC නිරන්තර 2 ඔහොම වෙලම කියන ඉස්සෙල්ලා උත්තර එක අරන් ඉන්න. හරි. මෙයාලගේ වාක්‍ය කියවලා ඉස්සෙල්ලා හරි වැරදි දාන්න යන්න ඕනේ. මේවා තමයි ඉතා පරිස්සම කරන්න ඕනේ. ප්‍රශ්න හම්බ වෙනවා පේපර් එකේ අපිට MCQ 50යි අපේ පේපර් එකේ. MCQ 50න් අපිට 31 ඉඳන් 40 දක්වා ප්‍රශ්න 10ක් තියෙනවා. ඔය ප්‍රශ්න 10 මේ ABCD මොඩල් එකේ තියෙනවා. බහුතරයක් ළමයිගේ වරදින්නේ ඔන්න ඔය ප්‍රශ්න 10යි. ප්‍රශ්න 10 තමයි බහුතරයක් ළමයි වරදින්නේ. හේතුව ඔය ABCD මොඩල් එකේ ප්‍රශ්න කරනකොට පටලව ගන්නවා. ඒකේ උත්තර තියෙනවා. ඒ පටලව ගැනීම නිසා එකක් වැරදි නම් වරදිනවා. ඒ නිසා ඒක ටිකක් සංකීර්ණයි. එකක්වත් වරදින්නේ නැති වෙන විදිහට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කරගන්න අනිවාර්යයෙන්ම පුරුද්දක් තියෙන්න ඕනේ ප්‍රශ්න කරන්න. හරි. අපිට ඒක කියන්නේ මෙයාගේ මේ ටික කරලා කරන්න කියලා. ආයෙ බලමු කොහොමද කරන්න කියලා ඒක. හරි. පළවෙනි ටික කියවන්න බලන්න මොකක්ද අස්ති කියලා බලන්න. හරි බලමු. මුලින්ම කියන්නේ මොකද්ද? ක්වොන්ටම් අංක සම්බන්ධ පහත් සඳහන් ප්‍රකාශ සත්‍ය වේද කියලා අහනවා. හරි ඒක අහන්නේ. හරි. දැන් මෙන්න මේක නිකන් නොදන්නවා කතාවක් දැනේ. එහෙම වෙලාවදී කරන්න මොකද කියලා මේ කියන්නේ. ප්‍රධාන ශක්ති මට්ටමක් තුල පවතින උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව n වර්ගය මගින් ලැබේ කියලා කියනවා. ප්‍රධාන ශක්ති මට්ටම වල n කියන්නේ. අපි හරිද කියලා බලමු. මම ප්‍රධාන ශක්ති මට්ටම 1 කියලා ගන්න. ප්‍රධාන ශක්ති මට්ටම 1. හරි. ප්‍රධාන ශක්ති මට්ටම 1 නම් ඒ කියන්නේ n සමාන 1යිනේ. මෙයාගේ 1s නේ තියෙන්නේ.
උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයිනේ තියෙන්නේ. හරිනේ. ඒතර n වර්ගය කියලා ගත්තාම එකේ වර්ගයෙන් එකේ වර්ගයේ උත්තර කීයද? 1යි. උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් එන්නේ නැහැ. එහෙනම් මේ කතාව වැරදි. පැහැදිලිද? එහෙම නැත්තම් මෙහෙම දැන් තව එකක්. n සමානයි 2යි නම් n වර්ගය කියලා දාන්න කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? 2 වර්ගය කියලා දාන්න කියන්නේ. උත්තරේ 4යි. දෙකට තියෙනවා අපි දන්නවා 2 s කාක්ෂිය සහ 2 p කාක්ෂිය. මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියන්න පුළුවන්, මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියන්න පුළුවන්. ඔක්කොම ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න පුළුවන්. ඒතකොට මේ සමීකරණය පාවිච්චි කරොත් එන්නේ මොකද්ද? n වර්ගය දැම්මොත් 4යි කියන්නේ. 8ක් n ඕන තැනට එයා එන්නේ 4යි කියලා. එහෙනම් වැරදි නෙමෙයි කියන කතාව. ඒ නිසා මේ a ප්‍රකාශය වැරදි. කොහොම ලකුණු කරගන්න ඉස්සෙල්ලා. ප්‍රකාශ 4 හරිද වැරදිද කියලා. හරි. b වලට ප්‍රධාන ශක්ති මට්ටම තුළ සෑම විටම ප්‍රවෘත්ති හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි n වර්ගයට සමානයි. අපි ඒක ආදේශ කරලා බලමු මොකද වෙන්නේ කියලා. 2යි n වර්ගයට සමානයි කියලා කියන්නේ. දැන් බලමු. n සමානයි 1යි නම් 2යි n වර්ගය කියලා දාන්න කියලා කියන්නේ. n දානවා 1. 2 වැඩි කිරීම 1 වර්ගය. 2 වැඩි කිරීම 1 වර්ගය කියන්නේ 1යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යි. හරි. එතකොට දැන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් කියන තත්ත්වය වෙලා තියෙනවා. එහෙනම් දැන් ගැටලුවක් නැහැ. පළවෙනි එක හරි. ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියන්න පුළුවන්. තියෙන පුළුවන් 1s2 විතරනේ. දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම 1s2යි 2s2යි කියලා 2p6යි කියලා තියෙන්නේ. උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න පුළුවන් මෙතන. බලමු උත්තරේ හරියයිද කියලා. n සමානයි 2යි. n සමානයි 2යි නම් මෙතන මොකද්ද? 2k වරක් n වල වර්ගය. මෙතන එන්නේ 2යි n වල වර්ගය කියලානේ. n සමානයි 2යි. මම සමීකරණය මේක ලියන්නම්. 2යි n වර්ගය. ඒතකොට එන්නේ මොකද්ද? 2 වැඩි කිරීම 2 වර්ගය. ඇයි n වල 2 මෙතන ආදේශ කරනවා. 2 වර්ගය කියන්නේ 4යි. 2 වැඩි කිරීම 4යි. ඒ කියන්නේ උත්තරය කීයද? 8යි. එහෙනම් මෙන්න මට උත්තරේ ලැබෙනවා. මෙතන 8යි කියලා ආවා. මම තුන්වෙනි ශක්ති මට්ටම දාන්නම්. 3s ඊට පස්සේ අපිට තියෙන්නේ 3p 3p 3d තියනවා නේද? එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන 2යි, මෙතන 6යි, මෙතන 10යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියාගන්න පුළුවන්ද? 18යි. උත්තරේ 6යිද බලමු. n සමානයි 3යිනේ මේකේ අගේ. 2යි n ගේ වර්ගය කියලානේ යා කියන්නේ. 2 වැඩි කිරීම 3 වර්ගය. 2 වැඩි කිරීම 3 වර්ගය කියන්නේ කී 3 3 9යි. 9 වර්ග දෙක 18යි. එහෙනම් කියන කතාව හරිය නේද? පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. මෙන්න 2ක් ආවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. මෙන්න 8ක් ආවා. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18යි. මෙන්න 18ක් ආවා. එහෙනම් කියන කතාව ගැලපෙනවා. ඒ නිසා මට මේ දෙවෙනි ප්‍රකාශය හරිය කියලා ගන්න ඕනේ. දෙවෙනි ප්‍රකාශය හරිය. දෙවෙනි උත්තරය හරි. ඊළඟ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම සමන්විත උපශක්ති මට්ටම් ප්‍රමාණය n ගේ සංඛ්‍යාවට සමානයි. උපශක්ති මට්ටම් ගාන n ගේ සංඛ්‍යාවට සමානයි. බලමු කියන කතාව. පළවෙනි ශක්ති මට්ටම 1යි උපශක්ති මට්ටම 1යි තමයි. S දැන් තියෙන්නේ. දෙවෙනි ශක්ති මට්ටම 2යි උපශක්ති මට්ටම 2යි තමයි. තුන්වෙනි ශක්ති මට්ටම 3යි උපශක්ති මට්ටම 3යි තමයි. හතරවෙනි ශක්ති මට්ටම 4යි උපශක්ති මට්ටම 4යි තමයි. දැන් n ගේ ඉලක්කමට උපශක්ති මට්ටම් ගාන සමාන වෙනවද? ඔව්. මෙයාට සමානයි, මෙයාට සමානයි, මෙයාට සමානයි, සමානයි. පැහැදිලිද? එහෙනම් කතන්දරේ හරි වගේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා උතන මෙහෙම. පහෙන් පස්සේ මොකද වෙන්නේ? පහෙන් පස්සේ අපි හිතන්න ඕනේ නැහැ. පහෙන් පස්සේ උපශක්ති මට්ටම 4යි. මෙන්න n එන උලක්කම 5. හැබැයි උපශක්ති මට්ටම ඉලක්කම 4. n ඉලක්කම පවරන උපශක්ති මට්ටම වෙන්නේ 4. අන්න ගැටලුවක් තියෙනවා. හරි? පොඩි සැකයක් තියෙන නිසා අපි තියමු. හරියන්න පුළුවන්, වරදින්න පුළුවන්. අපි තියමු දැනට පස්සේ බලමු මොකද වෙන්නේ. ඊට පස්සේ ප්‍රධාන ශක්ති මට්ටම සමන්විත වන්නේ ඒක තාම සැකකටද දෙන්නේ. තියමු ඒක දැනට හරි. හැබැයි ඔගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා පහට ගියොත් වහා හිතන්න ඕනේ අපි. ප්‍රධාන ශක්ති මට්ටම් සඳහා යොදන n අගයන් සෑම විටම ධන අගයන් වේ. ප්‍රධාන ශක්ති මට්ටම
සඳහා n ගේ අගයන් සෑම විටම ධනාගයන් වෙනවා. ඔව් ඍණාගයන් තියෙන්න බෑනේ. අන්න ඒක. දැන් මේක හරි ගිහින් තියෙනවා. මේක හරි ගිහින් තියෙනවා. මෙයාගේ ප්‍රශ්නේ මොකද වෙන්නේ? n ගේ අගයන් සෑම විටම ධන වේ. ඒක හරි. එහෙනම් උත්තරය අපිට මේකක්වත් සලකන්න බෑ. වෙනත් විචාරයක් ගන්න වෙන්නේ. උත්තරේ පහ. මේක අපි හරි කියලා ගත්තත් වැරදි කියලා ගත්තත් මෙතන කම්බිනේෂන් එකක් නැහැ නේ. ඒ කියන්නේ A B කියන එක නා නෙවෙයි හරි ගිහින් තියෙන්නේ. C D B C නෙවෙයි හරි ගිහින් තියෙන්නේ. C D නෙවෙයි හරි ගිහින් තියෙන්නේ. A D නෙවෙයි හරි ගිහින් තියෙන්නේ. හරි ගිහින් තියෙනවා A B C කියන B C D කියන තුනම. එහෙනම් උත්තරේ මෙයා ගන්න මම පහ කියලා. ඒ උත්තරේ දාන එක ගැන හිතන්න ඕනේ. මේ ටික හරි වැරදි දාන්න විතරක් දැනගත්තොත් ඇති. හරි. යමු අපි ඊළඟට. තේරුම් නැද්ද තිබ්බොත් මැසේජ් එක දාන්න දාලා. හරි. 17. ඉලෙක්ට්‍රෝන සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශ සත්‍යයද කියලා අහනවා. මොකද හරි කියලා අහනවා. චුම්බක ක්ෂේත්‍රයේදී ඉලෙක්ට්‍රෝන වක්‍රාකාර පතේ ගමන් කිරීම නැඹුරු වීමෙන් එහි ඍණාත්මක බව සාරු වේ. ඔව් චුම්බක ක්ෂේත්‍රයේදී මෙයා කොහේ හරි කැරකිලා යනවනේ පැත්තකට. ඇයි කැරකිලා යන්නේ? අනිවාර්යෙන් මෙයාට තහවුරු වෙන මොකක් කියලාද? මේක ආරෝපිත අංශුවක් කියලා. ධන ඍණ ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි ආරෝපිත බවක් තිබ්බොත් චුම්බක ක්ෂේත්‍රයේදී එයා මත බලයක් ක්‍රියාත්මක කියලා කැරකෙනවා. එහෙනම් බලයක් ක්‍රියාත්මක වීම නිසා තමයි ඕක කැරකෙන්නේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ කැරකෙනවා කියන එකේ තේරුම මෙයා මත බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහෙනම් ඒ කියන කතාව හරි. ඊට පස්සේ දෙවෙනි එක කියනවා විද්‍යුත් ක්ෂේත්‍රයේ ඉලෙක්ට්‍රෝන ධන ආරෝපිත ක්ෂේත්‍ර දෙකට. විද්‍යුත් ක්ෂේත්‍රයේ ධන ආරෝපිත ක්ෂේත්‍ර දෙකට නැඹුරු වීමෙන් ඒ ඍණාරෝපිත බව තහවුරු වෙනවා. ඔව්. ඒකත් හරිනේ. එයාගේ ඍණාරෝපිත බව තහවුරු වෙනවා. එයා ඒ පැත්තට ආකර්ෂණය වීම නිසා. එහෙනම් අපිට පැහැදිලි කරන්න පුළුවන් ඒක කතාවක් හරි කියලා. හරි. ඊට පස්සේ අපිට කියන තුන්වෙනි එක ඉලෙක්ට්‍රෝන වල අංශුමය හා තරංගමය ගුණ දෙකම තියෙනවා කියලා. ඔව් ඉලෙක්ට්‍රෝන වල අංශුමය ගුණක් තියෙනවා, තරංගමය ගුණක් තියෙනවා. කතන්දරේ හරි. හැබැයි එක විට ওই දෙක පවතින්නේ නැහැ. අංශුමය ලක්ෂණ කියන්නේ ස්කන්ධයත් හැටයි, තරංගමය ලක්ෂණ විද්‍යුත් චුම්බක තරංග කියලා කතා කරලා ගැන. ඒ නිසා අපිට ඒක සලකන්න පුළුවන් ඔව් කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන වල තරංග වන විට ඒවා විද්‍යුත් චුම්බක තරංග වේ කියලා කියනවා. ඉලෙක්ට්‍රෝන තරංගයක් වන විට ඒවා විද්‍යුත් චුම්බක තරංග කියලා කියනවා. ඕනම තරංගයක් විද්‍යුත් චුම්බක තරංගයක් තමයි. හැබැයි තරංගයක් වෙන විට ඒවා විද්‍යුත් චුම්බක තරංග කිව්වම මොන වර්ගයේද කියලා වෙන් කිරීමක් නැහැ. ඒ නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉලෙක්ට්‍රෝනයක් තරංගයක් වෙනකොට විද්‍යුත් චුම්බක තරංගයක් කියන එක ගැටලුවක් තියෙනවා. මෙයා ගැටලුවක් තියෙනවා. අනික් කට්ටිය ලොකු ප්‍රශ්නයක් නැහැ ඒක. හරි. එතකොට මොකක්ද අහලා තියෙන උඩේ මම ඊළඟ කතා කරන්න හැකි මොකද වැරද්ද කියලා තිබ්බා. හරි. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ වක්‍රාකාර පතේ ගමන් කිරීම නැඹුරු වීම ඍණාරෝපිත බවයි කියලා කියනවා. හැබැයි මෙන්න මෙතන පුතේ මේ වක්‍රාකාර බව කියන එක අපිට පුළුවන් වුණාට හොඳයි කියලා. හරියටම කියනවා නම් මොකක්ද ඔය? චුම්බක ක්ෂේත්‍රයේදී ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙට නම් මෙයා ගමන් කරන්නේ මෙහෙට නම් ඊට ලම්බක මාර්ගය තමයි මේක ගමන් කරනවා. එතකොට මේක වක්‍රාකාර මාර්ග කිව්වම පැහැදිලි කිරීම මදි. ඒ නිසා මම ඒකත් වැරදි කියලා ගන්නවා. එහෙනම් හරියනවා මෙයා සහ මෙයා කියන දෙන්න. එහෙනම් BC හරියනවා නම් අපි උත්තරේ ගන්න දෙක කියලා. මේ උත්තරේ ගන්න එක බගුවක් තියෙනවා. ඒ ගැන හිතන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ උඩේ කියවුණා කෙනෙක් කිව්වා මෙහෙම කතාවක්. කතාව හරි වගේ කියන කතාව බලමු. සමෙතන ප්‍රධාන ශක්ති මට්ටමක් තුල සෑම විටම කියලා කතාවක් තියෙන හින්දා ඒක වැරදියට ගමුද කියලා අහන්නේ. ඔව් ඒ කතාව සාධාරණයි. බලන්න කියන්නේ. සෑම විටම කියන වචන දෙකක්. ප්‍රධාන ශක්ති මට්ටමක් තුල සෑම විටම පැවතිය හැක්කේ කියලා කියනකොට පුතේ ගැටලුවක් තියෙනවා. දෙකයි ප්‍රමාණයක් පමණයි කියලා වචනකුත් තියෙනවා. එතකොට මෙතන දෙකක් උපරිම තියෙන්න පුළුවන්. 8ක් උපරිම තියෙන්න පුළුවන්. 18ක් උපරිම තියෙන්න පුළුවන්. හැබැයි හැම විටම 8ම තියෙන්න ඕනේ. නෑ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්න පුළුවන්. හැම විටම දෙකම තියෙන්න ඕනේ. නෑ එහෙම තියෙන්නත් ඕනේ නෑ. මේක කියනවා සෑම විටම පැවතිය හැක්කේ දෙකයි n ප්‍රමාණය පමණයි කියන්නේ. ඒ නිසා මේකත් වැරදි කියලා අපි ගමු. එහෙම වුණොත් එහෙනම් උත්තරේ වෙනස් වෙනවා. මේ උත්තරේ වැරදි කියලා ගන්නම් මම.
ඒතර මෙයා වැරදුනහම මෙයා වැරදි. එහෙනම් උත්තරේ මේ දෙන්න විතරයි. AB හරන 1, BC හරන 2, CD හරන 3. එහෙනම් උත්තරේ 3 ගන්න. මේ සෑම විටම කියන වචන නිසා. හරි කියන කතන්දරය හරි. හොඳයි. 17 හරි 18 18 ශක්ති මට්ටමක පැවතීම සඳහා සාක්ෂි ලැබෙන්නේ මොකෙන්ද කියලා අහන්නේ. ලේසි ප්‍රශ්නයක්. පරමාණු වර්ණාවලිය අධ්‍යයනය කරන්න පුළුවන් කියලා කිව්ව ශක්ති මට්ටම් වලට ඇල්ෆා අංශ ප්‍රකීර්ණ එහෙම කතාවක් නෑ. අපි කරේ නෑ. 3 කතා 4 කතා කරේ කොහොම විකිරණශීලතාවය කියන්නේත් නෑ. ආයනීකරණ ශක්තිය අඳ අපි ශක්ති මට්ටම් තියනවා කියන තමයි A සහ D හරියන්නේ. උත්තරේ නම් AB නම් 1, BC නම් 2, CD නම් 3, AD නම් 4. එහෙනම් මෙයාගේ උත්තරේ 4. හරි. ඔබට ප්‍රශ්නයක් තිබ්බොත් ඔබ ගන්න උත්තරේ නෙවෙයි නම් එන්නේ කියන්න. ඒක සාකච්ඡා කරලා බලමු සමහරක් විට ඒ උත්තරේ හරියන්න පුළුවන්. හරි. මෙයාගේ මනවා D බ්ලොග්ලි තියෙන නිසා මේක කරන්න නැතුව ඉන්න. මේ ප්‍රශ්න එක අපි D බ්ලොග්ලි කතා කරලා ලබුතරී කරලා දෙන්න. හරි. ඔන්න එතකොට එතන ප්‍රශ්න වගේක් කතා කරලා ඉවර කරාම 19ට යනවා. ඊළඟට හරි මේ ගැන අහන්න. හරි මොකක්ද එන්නේ උත්තරේ? ක්වොන්ටම් ආකලේ උපශක්ති මට්ටම සංකේතාත්මක දක්වන්නේ කාගෙන්ද කියලා අහන්න. මොකක් කියලාද යන්නේ? අදාළ උපශක්ති මට්ටම සංකේතාත්මක උපශක්ති මට්ටම. L වලින් දක්වන්නේ. නෑ මේක ලියන්න කියලා තියන්නේ නැත්තේ. එයාගේ උත්තර ලියන්න කියලා තියෙන්නේ. අපි කීපයක් විතර ලියමු. මෙයාගේ තියෙනවා 5s2යි 1s2. එහෙනම් කවුද මේ 5යි මෙයා 2යි කියලා කියන්නේ කවුද? D කියන එක. මෙයා 6 කියනවා 3යි කියලා කියන්නේ F කියන එක. 4 බිඳුව කියන්නේ 4 S කියන එක. 3යි 2යි කියලා කියන්නේ 3 D. සාමාන්‍ය දේ ලියන්න කියලා. පැවතිය නොහැකි ඒවා අඳුර ගන්න කියලා කියනවා. මාත් එකම කරා බිඳුව මෙහෙම එකක් තියෙන්න බෑනේ. කොහෙද වැරද්ද තියෙන්නේ? ප්‍රධාන කොට්ටමාගේ බිඳුව වෙන්න බෑ. 1 බිඳුව ධන භාගයේ ඍණ භාගයේ තියෙන්න පුළුවන්. 1 තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි මෙතන වැරද්දක් තියෙනවා. මොකද්ද වැරද්ද? මෙයාට වඩා එකක් අඩු ඉලක්කමක් තියෙනවා. එකක් අඩු ඉලක්කමක් නෙවෙයි දීලා තියෙන වැරදි. මෙතන 2 1 බිඳුව ඍණ භාගයේ වෙන්න. මෙයා 3 වෙන්න බෑ මෙතන වැරදි. 3 1 බිඳුව ධන භාගයේ වෙන්න පුළුවන්. හරි. ඔන්න අපි වෙන ඉලෙක්ට්‍රෝන නැති ඉලෙක්ට්‍රෝන තිබ්බා. හරි. ඊළඟට පාසනා ක්වොන්ටම් අංක කොපමණ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් පරමාණු තුළ පැවතිය හැකිද කියලා අහනවා. 4 S භාගය කියන අවස්ථාව ගැන අහන්න. හරි. බලන්න කියන්නේ. 4 S භාගයනේ අහන්නේ. මම මේකට වෙන්නන්න. 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ n සමාන 4යි. අපිට අහන්නේ ms භාගය ගැන. ධන භාගය කියලා ගන්නම. එතකොට මෙයාගේ තියෙන්න පුළුවන් කවුද? 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටම තියෙන්න පුළුවන් මෙතන 3යි තියෙන්න පුළුවන්. මෙතන තියෙන්න පුළුවන් 2 කියලා එකක්. මෙතන තියෙන්න පුළුවන් 1 කියලා එකක්. සහ බිඳුව කියලා එකක්. ඔය ටිකෙන් තියෙන්නේ. මේ මල් ලියන්නේ n වල උත්තරය. මේ ලියන්නේ මම l වල උත්තරය. මෙතන මම ලියනවා ml ගේ උත්තරය. ඒක ඇතුලේ ms ගේ උත්තරය ලියන්න වෙනවා. මෙයා තුල නම් මෙතන තියෙන කවුද? ඍණ 3, ඍණ 2, ඍණ 1, බිඳුව, ධන 1, ධන 2, ධන 3.
මෙයා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. මෙයා ඍණ 1 බිඳුව ධන 1. මෙයා බිඳුව. ඔහොම එන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන පුතේ ඔක්කොම තියෙන්න පුළුවන් 1 2 3 4 5 6 7යිනේ. 14ක් තියෙන්න පුළුවන්. එහෙනම් මේකේ ධන භාගය වෙන්නේ කොච්චරද? 7යි ඉලෙක්ට්‍රෝන. උඩින් තියෙන්න පුළුවන් 7යි. මෙයාගේ උපරිම ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්න පුළුවන් 5ක් තියෙන හින්දා එහෙනම් ඉලෙක්ට්‍රෝන 5කට ධන භාගය කියලා එන්න පුළුවන්. මෙතන ඉලෙක්ට්‍රෝන 6යි තියෙන උපරිම 3කට ධන භාගය එන්න පුළුවන්. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි තියාගන්න පුළුවන් උපරිම 1කට ධන භාගය එන්න පුළුවන්. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන කීයක් තියෙනවද? 7යි මෙතන 3 10යි 16ක් තියෙනවා මුළු ඉලෙක්ට්‍රෝන 16ක් තියාගන්න පුළුවන්. හරි. ඔන්න කියන කතන්දරය යන්නේ. දැන් අපෙන් අහන්නේ මෙන්න මෙතන තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද කියලා. එහෙනම් මෙයාගේ උත්තරය වෙනවා මෙයාට උපරිම ඉලෙක්ට්‍රෝන 16ක් තියාගන්න පුළුවන්. මෙයා ගැන හිතන්න. 3යි L බිඳුව. n සමානයි 3යි. n සමානයි බිඳුවයි කියලා කියන කාටද? s ට. දැන් 3s කියන්නේ මේ කතා කරලා තියෙන්නේ. 3s ට උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 2යි. හරි. හරි ඊළඟ කළා දෙන්න. 3යි ml බිඳුවයි කියලා කියන්නේ. බලන්න ඉලෙක්ට්‍රෝන ගාන. හරි. මම මේකම හදන්නම්. හරි. මෙතන n සමානයි 3යි නම්. මෙතන එන්න පුළුවන් L වලට 2යි කියලානේ. මෙතන n සමානයි 3යි නම් L වලට එන්න පුළුවන් උත්තරේ 2. හරිනේ. එතකොට මෙයා ඍණ 2 ඍණ 1 කොහොම තියෙන්න පුළුවන්? ml සමානයි බිඳුව වෙන්න ඕන කියලානේ කියන්නේ. ml බිඳුව වෙනවා. මෙන්න මෙතන ml බිඳුවක් තියෙන අවස්ථාවක් තියෙනවා. මෙතන බිඳුවක් තියෙන අවස්ථාවක් තියෙනවා. මෙතන බිඳුවක් තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට n සමානයි 3 කියන කොන්දේසිය බලන්න කියනවා. මෙතන ml සමානයි බිඳුව කියන කොන්දේසිය බලන්න කියනවා. මේක බලන්න ඕනේ නැහැ. හරි. කාගෙද කියලා හොයන්න ඕනේ. මෙතනත් බිඳුවයිති, මේ බිඳුවටයි මේකත් අයිති. එතකොට උපරිම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවා? 1 2 ගාන තියාගන්න පුළුවන්. උපරිම ඉලෙක්ට්‍රෝන මෙහෙක් තියාගන්න පුළුවන් කීයද? 6ක් තියාගන්න පුළුවන්. මෙයා උපරිම ඉලෙක්ට්‍රෝන 6ක් තියාගන්න. හරි. දැන් සරල කතාවක් තේරෙන්න ඕන මේවා. හරි. පාසඳන එක අවස්ථාවල ගැලපෙන ප්‍රකාශන සුසු ක්වොන්ටම් අංක වාදයෙන් ලියන්න කියනවා. ප්‍රකාශනය ලියන්න කියලා කියන්නේ. ඒක ක්වොන්ටම් අංක වල සඳහා ප්‍රකාශනයක් ඕන. ප්‍රධාන ක්වොන්ටම් මට්ටම ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ප්‍රධාන ක්වොන්ටම් අංකයේ තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. දැන් තිබිය හැකි ගාන නෙවෙයි යහනේ උපරිම ගාන. එහෙනම් 2n ගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. සුළු කරලා බැලුවොත් අපි ඉස්සෙල්ලා හදලා බලුවා මේ උත්තරයක් එනවා. උපරිම ගානට අහන්නේ. මෙයාගේ මොකද අහන්නේ? උපශක්ති මට්ටම් සංඛ්‍යාවේද උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. උපශක්ති මට්ටමක තියෙන ගාන. උපශක්ති මට්ටමක තියෙන ගාන හොයාගන්න මම කරන්නේ. මෙහෙම හිතන්න. මම සමීකරණය ගොඩනගන්න try කරනවා. මේක තේරුම් ගන්න. උපශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න කියන්නේ. මම ඉස්සෙල්ලා බලනවා උපශක්ති මට්ටමත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. උපශක්ති මට්ටම S නම් උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. උපශක්ති මට්ටම 1 නම් උපරිම ඉලෙක්ට්‍රෝන
p නේ 6යි l මම මේකත් එක්ක ලියන්න l සමානයි බිඳුව නම් ඒ කියන්නේ උපශක්ති මට්ටම s උපරිම ඉලෙක්ට්‍රෝන 2යි 1යි නම් මේ කියන්නේ p උපරිම ඉලෙක්ට්‍රෝන 6යි මේ ඉලෙක්ට්‍රෝන ගාන මේක 2යි නම් ඒ කියන්නේ d උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 10යි මේක 3යි නම් ඒ කියන්නේ f උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 14යි දැන් අපිට කියන්නේ සම්බන්ධතාවය ගොඩනගන්න කියලා මොකක් එක්කද උපශක්ති මට්ටමක ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපශක්ති මට්ටමක උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපශක්ති මට්ටම මෙහෙම එන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙහෙම එන්නේ එතකොට කොහොමද මේක කරන්නේ මේ උත්තරේ ගන්න සමීකරණයක් මම අහන්නේ එහෙනම් මම දාන්න වෙනවා සමීකරණයක් ගැලපෙන විදියට කොහොම එකක් ගත්තොත් හරියයිද හරි මම මේ ඉලක්කමයි අතර සම්බන්ධයක් ගොඩනගන්න බලන්නේ දැන් මෙතන හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා මෙතන බිඳුව තියෙන්නේ ඒතකොට දෙකක් කියන උත්තරේ ගන්න වෙනවා එහෙනම් මම බලනවා මෙහෙම එකක් මම උත්සාහ කරනවා මෙන්න මෙතන දෙක වරක් බිඳුව තිබිලා හරියන්නේ නැහැ නේ මෙතන. ඒතර උත්තර දෙකක් එන්න බෑනේ. මම කියන එක පැහැදිලි ඇති. මම දෙක කියලා එකක් ඉස්සරහට දාලා සමීකරණයක් ගොඩනගන්න කියන්නේ. දෙක කියලා එකක් ඉස්සරහට දාලා මම බිඳුව කියලා ගන්නවා මෙන්න මේ L ගියාගේ. L ගියාගේ බිඳුව කියලා ගන්න. හරි. එතකොට මෙයා වැඩි වුණා ගමන් උත්තර බිඳුවක් එනවා. මට මේ ඉලෙක්ට්‍රෝන ගන්න එන්නේ නැහැ. ඒ නිසා මම මොකද කරන්නේ? මේක මේ බිඳුව වෙන්නේ නැති වෙන්න මොකක් හරි වැඩ පිළිවෙලක් දාගන්න ඕනේ මෙතනට. එහෙනම් මම මෙතන දානවා මෙහෙම එකක්. බිඳුව නොකර ගන්න ඕන නිසා. L දාන 1 කියලා ගන්නවා. දැන් මොකද වෙන්නේ? 2යි L දාන 1 කියලා ගන්නෙ මම. එතකොට මෙයාට බිඳුවනේ තියෙන්නේ. L වලගේ මේ තියෙන බිඳුවනේ. මෙයාට බිඳුව දාන 1යි කියන්නේ 1යි. එතකොට මෙතන නම් දෙවරක් 1 2යි කියලා උත්තරයක් එනවා. මෙතන ආදේශ කරමු බලන්න. 2යි L වලට දාන කීයද? 1 දාන 1 ආයෙ වැඩි කරනවා උත්තරේ එන්නේ. ඒවල ඔන්න ආයෙ ගැටලුවක් තියෙනවා. දැන් මේ සමීකරණය මෙතන හරි ගියානේ මෙතන ගැලපෙන්නේ. එහෙනම් මෙතන ගැලපෙන්න මෙතන ගාන දෙකක් වුණා නම් හරිනේ. මෙතන ගාන දෙකක් වෙන්න මම මේක 2යි L කියලා ගන්නවා. හරිනේ. මම කියන එක තේරුණාද දන්නේ. ආයෙ උට්ටක් කියන්න. මම කරන්නේ මෙන්න මේ සමීකරණේ ගොඩනගා ගන්න ක්‍රමයක් හදනවා. මේ කියන ඉලක්කම් එන ක්‍රමයක් හොයන්න ලෑස්ති. හරිද? එහෙනම් මේ කියන ක්‍රමේ ගොඩනගා ගන්න ඉලක්කම් දා ගන්න යනකොට මම මෙහෙම දෙයක් කරන්නේ. මෙතන සමීකරණේ ගන්න ඕන නිසා මම හිතනවා දෙකේ ඉලක්කමක් ඕනේ මට. මේ ඉලක්කම පාවිච්චි කරන්නත් බෑ. L කියන එක. එහෙනම් මම මෙතන දානවා L කියලා වරහන් ඇතුලේ. L කියලා දැම්මට 2 L ගෙන් වැඩි කරනවා 2යි කියලා උත්තරයක් එන්නේ නැහැ. හේතුව මෙතන බිඳුව දාන්න වෙන්නේ මට මෙයා වෙනකොට. බිඳුව දාම දෙවරක් බිඳුව එන්නේ. ඒක නැති කරගන්න මම මොකද කරේ? මේක ඇතුලේ අපි L කියන එක න අරගෙන ඒ L කියන එක නට එකක් එකතු කරන්න කියලා දැම්මා. මම සමීකරණය හදනවා. මේක කොහෙවත් නීතියක් නැහැ හදනවා මම. එකක් දානවා. එතකොට මොකද වෙන්නේ? L දාන එක ගත්තොත් බිඳුව තිබ්බත් මෙයා බිඳුව ආවා කියන්නකො. බිඳුව තිබුණොත් මොකද වෙන්නේ? දෙවරක් බිඳුව දාන 1යි කියලා තියෙන්නේ. බිඳුව දාන 1යි කියලා කියන්නේ උත්තර කීයද? 1යි. ඒක සුළු කරපුවාම මෙතන උත්තර 1යි දෙවරක් 1 2යි. අන්න උත්තර එනවා. මේ සමීකරණ දැනට හරි. මෙයාගේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන හොයා ගන්න පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරලා. මම ඔක මෙතෙන්ට දාන්න. දෙවරක් මොකක්ද එන්නේ? L ධන එකමයි එන්නේ. දැන් ආදේශ කළ බලමු. දෙවරක් L කියලා කියන්නේ කවුද? 1යි. 1 ධන 1යි. 1 ධන 1ක් කියපුවම 2යි දෙවරක් 2 4යි එහෙම උත්තර දෙකවන්නේ. මෙතන දෙකක් ආවට මෙතන 4යි කියලා එන්නේ. දැන් ඔන්න ආයෙ ගැටලුවක්. 6ක් එන්න ඕන. අපිට එන්නේ 4යි. එහෙනම් වැරද්දක් තියෙනවා. මට දැන් ඒක හදාගන්න මම කරන්නේ මොකද? මෙන්න මෙතන ඉස්සරහට දෙකක් දානවා. 2යි L කරනවා.
ඒතකොට දෙවරක් දෙකක් එනවනේ මෙතන. මට ඒක තේරෙන්න ඕනේ. දෙවරක් දෙකක් එනවා. ඒතකොට දෙවරක් දෙකක් ගමන් 2 1 3යි 3 වැඩි කිරීම 2යි කියන්නේ 6ක් එනවා. දැන් ඔන්න මේක හරි. මෙතන 6ක් කියලා උත්තරයක් එනවා. 6ක් කියලා උත්තරයක් ආවම උඩ එකටත් හරියනවද බලන්න බෑ. එහෙනම් මෙතනත් 2යි දාන්න වෙනවනේ. දැන් මෙයා බිඳුවනේ. 2 වැඩි කිරීම බිඳුවයි කියලා කියන කොහොමද බිඳුවමනේ. එහෙනම් වැරද්දක් වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම තියෙන එක හොඳයි වැරද්දක් වෙන්නේ නැහැ. මෙයාටත් හරි මෙයාටත් හරි. මම මෙයාට දාලා තහවුරු කරගන්නවා. එහෙනම් වෙන්න ඕන මොකද්ද? දෙවරක් 2l ධන 1. ඒ සඳහා උත්තර ආදේශක මොකක්ද එන්නේ? දෙවරක් මෙතන එන්නේ කවුද? 2 වැඩි කිරීම l වල උත්තරේ කීයද? 2යි ධන 1යි. 4 1යි 5යි. 5 වැඩි කිරීම 2යි කියලා කියන්නේ 10යි. ගැලපෙනවනේ උත්තරේ. මම මෙයාටත් දාලා බලන්න හරියද කියලා. දෙවරක් මෙතන එන්නේ 2l ධන 1. දෙවරක් 2 වැඩි කිරීම මෙතන s කියලා කියන්නේ කීයද? 3 ධන 1. 3 2 6 1යි 7යි 7 2 17යි. හතරෙන් ඉක්ම ගන්න. එහෙනම් හොඳම සූත්‍රය මොකද්ද? දෙවරක් 2l ධන මෙන්න උපශක්ති මට්ටම තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න හොයාගන්න යන්නේ. l වලට අගේ ආදේශ කරලා වැඩි කරපුවම ඔය උත්තරේ එනවා. හරි. ලියන්න. කටපාඩම් කරන්න එපා. හිතලා ගොඩ ගන්න පුළුවන් වෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා ජීවිතේ එක සැරයක්වත් මේකක් කරලා නැත්තම් විභාගෙට හිතා ගන්න බැහැ මේක මොකද්ද කියලා. දාන සමීකරණ හැබැයි ඕන දැනගන්න බලන්න වෙන්න ඕන. හරි. ඊළඟ බලන්න උපශක්ති මට්ටමකදී කාක්ෂික ගාන ගැන අහන්නේ. කාක්ෂික ප්‍රමාණය ගැන. හරි. එතකොට මම මේ සම්බන්ධයෙන්ම ගොඩනගනවා. හයින උත්තරය ආවේ. හරි. බලන්න ඊළඟට අහන්නේ. උපශක්ති මට්ටමක ඇති උපරිම කාක්ෂික සංඛ්‍යාව. උපශක්ති මට්ටම කාක්ෂික සංඛ්‍යාව. එතකොට බලන්න කියන්නේ උපශක්ති මට්ටම පෙන්නන්නේ කාගෙන්ද? L ගේ. කාක්ෂික ගාන පෙන්නන්නේ කාගෙන්ද? ML ගේ. හරි. එතකොට මෙයාගේ උත්තරය එකක් આવොත් මෙතන ඍණ 1 බිඳුව ධන 1 කියලා ඉලක්කම් තුනක් එනවා. ඒ කියන්නේ කාක්ෂික තුනක් එනවනේ. මෙයාගේ උත්තරේ දෙකක් આવොත් මෙයාගේ ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 එනවනේ. ඒක උත්තර පහක් එනවා. කොහොම එකක් නෙවෙන්නේ. දැන් අපි මොකක් හරි සම්බන්ධයක් ගන්න ඕනේ මෙන්න මෙයාගේ උත්තරත් එක්ක. හරි. එතකොට සම්බන්ධය ගන්නකොට මම දැන් උත්සාහ කරනවා මෙයාගේ උත්තරේ L එක්ක තමයි සම්බන්ධය ගොඩනගන්නේ. කාක්ෂික ගන්න අහන්නේ මෙයාට එන උත්තරේ ගැන අහන්නේ. දැන් මම L එක්ක උත්තරේ සම්බන්ධය ගන්නවා. මට තේරෙන්න ඕනේ දැන් මෙතන 3යි මෙතන 2යි තියෙන්නේ. එහෙනම් මෙයා දෙකෙන් වැඩි කරොත් එහෙම දෙවරක් එක 2යි. එකක් එකතු කරොත් 3 වෙන්නේ. මෙයා දෙකෙන් වැඩි කරොත් දෙවරක් දෙක 4යි. එකක් එකතු කරොත් තමයි 5 වෙන්නේ. එහෙනම් මම සමීකරණය ගොඩනගනවා 2යි L ධන 1යි කියලා. දැන් මොකද වෙන්නේ? දෙවරක් 1 2යි ධන 1යි කියන්නේ 3යි. කාක්ෂික 3යි. මෙතන බිඳුව කියලා ගන්න. දෙවරක් බිඳුව බිඳුවයි කාක්ෂික 1යි හරිනේ. 5 4ක් වෙනවා කියලා දැන් දෙවරක් 4 8යි 1යි 9යි ආදී විදිහට හදන්න පුළුවන්. එහෙනම් මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන් ඔය තුන එක. 2යි L ධන 1. ඒකම කෙනෙකුට තර්ක ගොඩනගන්න පුළුවන් මෙහෙම. මොකක්ද තර්කේ? මෙතන මේ සමීකරණේ ගොඩනැගුවේ ඉලෙක්ට්‍රෝන ගානනේ. එක කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන දෙක ගාන තියෙනවනේ. එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන සමීකරණය දෙකෙන් බෙදුවා නම් කාක්ෂික ගාන සමීකරණය එන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ගාන සමීකරණ දෙකෙන් බෙදුවා නම් කාක්ෂික ගාන සමීකරණය එන්න ඕනේ. එහෙනම් ඔන්න කාක්ෂික ගාන සමීකරණ අපිට එනවා. මෙයා දෙකෙන් බෙදපුවා. පැහැදිලිද? හරි. එතකොට මේක දෙකෙන් බෙදලා මේ 2යි L ධන 1 කියලා ගන්න පුළුවන්. වැරද්දක් නැහැ. එහෙම හිතන්න පුළුවන්. අන්තිමට අහනවා කාක්ෂික තුනක් සහිත උපශක්ති මට්ටමේ උද්දිකාශ ක්වොන්ටම් අංක කොහොමද කියලා අහනවා. හරි ඒක දැන් උඩ එක. මෙහෙම කරන්න. ප්‍රධාන ශක්ති මට්ටමේ ඇති උපශක්ති මට්ටම් සංඛ්‍යාව හොයන්න කියලා කියනවා. ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම්. ප්‍රධාන ශක්ති මට්ටම 1යි නම් උපශක්ති මට්ටම 1යි. ප්‍රධාන ශක්ති මට්ටම 2යි නම් උපශක්ති මට්ටම
2යි. ප්‍රධාන ශක්ති මට්ටම 3යි නම් උපශක්ති මට්ටම 3යි. එහෙනම් n ගාගේ සමානයිනේ. එහෙනම් ඒකට සමීකරණයක් නැහැ. n ගාගේ සමානයි. එහෙනම් මෙතන ලියන්න වෙන්නේ n මගින් ගන්න කියලා හැකියි. n මයි n. හරි. මම 11 වෙනි ප්‍රශ්න කරන්නේ නැහැ. ටියුටර් එක දුන්නාම ටියුටර් එක දවස් දාන්න ඒක කරන්න පුළුවන්. ඒක කියලා දෙන්න තරම් දෙයක් නැහැ. උපරිම ඉලෙක්ට්‍රෝන 32ක් පවතින ප්‍රධාන ශක්ති මට්ටමේ ප්‍රධාන ක්වොන්ටම් අංකය මොකක්ද කියලා අහනවා. උපරිම ඉලෙක්ට්‍රෝන 32ක් පවතින. ඉලෙක්ට්‍රෝන වලට අදාළ ක්වොන්ටම් අංක ඔය කියලා ගන්න. ඊට පස්සේ අදාළ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. මෙයාගෙත් එහෙමයි, මෙයාලගෙත් එහෙමයි. ඒක කියලා දෙන්න තරම් දෙයක් නැහැ. ඒවා ලේසි. හරි. ඊට පස්සේ මෙයාත් එහෙමයි 12 වෙනි එක මම කරන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 3යි L සහ M වලට තියෙන භාගයන් ඉතාලියේ අපි ගිය සතියේ කතා කරා. ඒ නිසා ඒවා කතා කරන්න යන්නේ ඒවා ලියන්න පුළුවන්. කෙසේ සම්බන්ධය දානවා S කාශික සහ N L M L ක්වොන්ටම් අංක සමග හැඩේ විස්තර කරන්න කියලා. මේක එකනාගේ හැඩයන් ගැන විස්තර කරන්න දෙන්න පුළුවන්. කුමන කාශයේ පවතීද පැහැදිලි කරන්න කියලා කියනවා. දෙක එක P තියෙන්නේ නැහැ. ඇයි තියෙන්නේ නැත්තේ පුතේ? මම පළවෙනි එක විතරක් පැහැදිලි කරනවා. එක P නොපවතී. ඒ නොපවතී කියලා කියන්නේ අපි දන්නවා ප්‍රධාන ශක්ති මට්ටම එක නම් L වලට එන්න පුළුවන් නේ බිඳුවේ සිට M ට එක දක්වා. ඒතකොට ආදේශ කරපුවාම බිඳුවේ සිට එක ඍණ එක දක්වා. ඒ කියන්නේ බිඳුවේ සිට බිඳුව දක්වා විතරයි. මෙතන බිඳුව වෙනවා නම් තියෙන පුළුවන් කාශය කවුද? S කියන උපශක්ති මට්ටම විතරයි. ඒ නිසායි මෙයාගේ P කියලා එකක් තියෙන්න බැරි. හරි. මෙයා P කියලා එකක් තියෙන්න බැරි ඒ නිසා කරුණාකර මයික් ඔෆ් කරගන්න නැත්නම් අර වල සද්ද එනවා පුතෝම. හරි. එතකොට ওই විදිහට අපිට එයා හොයාගන්න පුළුවන්. මෙයාලගේ තේ විදිහට එක එක චෙක් කරලා යන්න. මෙයාට එහෙම තියෙන්න බෑ කියලා කිව්වේ. මෙයාලගේ තේම චෙක් කරලා කියන්න පුළුවන්. ඊට පස්සේ 15 වෙනි එක පහත ක්වොන්ටම් අංක වල කියන්නේ කුමන ඒවා නොපවතීද? කුමන ඒවා පවතීද සඳහන් කරන්න පුළුවන්. මම කරන්න යන්නේ ඉතාලියේසි ප්‍රශ්නයක්. ඔබ දන්නා ඒවා කරන්න හැටි දෙක. හයිඩ්‍රජන් පරමාණුවේ 3s 3p 3d උපශක්ති මට්ටම වල ශක්තියෙන් සමාන වන්නේ මන්ද කියලා අහනවා. බහු ඉලෙක්ට්‍රෝනික ඉගෙනට ආසන්න සමාන වන්නේ මන්ද කියලා අහනවා. මෙයාලගේ ශක්තියින් ආසන්නව සමාන වෙන්නේ ඇයි කියලා අහන්නේ. හරි. මෙයාලගේ පුතේ මේ කියන කතන්දරය අපිට විස්තර කරන්න පුළුවන් මෙහෙමත් එකක් විදිහට මම මේක නිකන් කියන්නම්. වෙන්නේ මෙහෙමනේ. හයිඩ්‍රජන්ගේ මෙතන නම් න්‍යෂ්ටි තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ විතරයි ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. අනෙක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන නැහැ මේ වගේ. ඒතකොට තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් මෙහෙම තුනක් තිබ්බට ඒ උපශක්ති මට්ටම් වල මොකුත් සම්බන්ධයක් නැහැ. ඇයි ඒ සම්බන්ධ නැත්තේ? ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙතන විතරයි. මෙහෙනම් මෙහෙට ශක්තිය වැඩි වෙනවා තමයි බෝර් වාදයට අනුව. හැබැයි මෙයාලගේ ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැති නිසා මෙයාලා අතර විකර්ෂණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ විකර්ෂණ බල නැති හින්දා මෙයාලගේ ශක්තිය එකට සමාන වෙනවා කියලා තමයි. විකර්ෂණ බල නැහැ. හැබැයි ඉලෙක්ට්‍රෝන තිබ්බොත් මෙයාලගේ අන්න ඒතර විකර්ෂණ තියෙනවා. ඒතකොට මේ කාක්ෂික වල ශක්තිය වෙනස් වෙන්න බලනවා. හරි. ඒකේ උත්තරය අපි ලියමු. තේරුම් ගන්න ඕන කම නිසා හයිඩ්‍රජන් පරමාණුවේ 3s 3p 3d දැන් අපේ සිලබස් එක තරම් එකක් නෙවෙයි ඊට වඩා වැඩි එකක් ඒක. හයිඩ්‍රජන් පරමාණුවේ 3s 3p 3d. හරි 14 වෙනි ප්‍රශ්නේ 4G ගැන අහලා තිබුණු එක බොරුවක් අහන්නේ. එහෙම ගන්න නැහැ කියලා පෙන්නන්න තියෙන්නේ මෙච්චරයි කියලා පෙන්නන්න. එතකොට ඇති. 4s 4p 4d 4s විතරයි තියෙන්නේ කියලා පෙන්නන්න. එතකොට මේකේ G නෑනේ. එතකොට ඔප් වෙනවා G නෑ කියලා. ඒකේ මේක උදේ අහන්න. මෙන්න මෙතන අහන්නේ. මෙතන 4G කියලා එකක් ගැන කතා කරනවානේ. එතකොට 4G කියලා එකක් තියෙන්නේ නැහැනේ. එතකොට
පෙන්නන්නේ මම මොකද මේ විදිහට n සමානයි 4 කියලා අරගෙන n සමානයි 4 කියලා අරගෙන මෙහෙම සංඛ්‍යාත්මක අගයන් ටික දාලා යටින් ලියනවා 4s 4p 4d 4f විතරක් එනවා. එහෙනම් ඔප් වෙනවා 4g නෑ කියලා. එහෙම එකක් කරන්න මෙතන. මෙයාගේ මම ලියලා හිටියේ SPD කියන කට්ටියගේ ශක්තිය සමාන වන්නේ මන්ද කියන උත්තරේ 3s 3p 3d ඉලෙක්ට්‍රෝන වල ශක්ති මට්ටම් වල උපශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන නොපවතින බැවින් ඒවා තුළ විකර්ෂණයන් ක්‍රියාත්මක නොවේ. ඉලෙක්ට්‍රෝන පවතින බැවින් ඒවා තුළ විකර්ෂණයන් සිදු නොවේ. එබැවින් ශක්තියින් සමාන වේයයි සලකයි. ඒක අපේ සිලබස් එකෙන් හරියටම විස්තර කරන්න බෑ පුතේ. ගැඹුරුයි ඔක ඊට වඩා. විකර්ෂණ නැති ඉඳ කියලා විතරයි අපි කියන්නේ. ඕක සිද්ධාන්ත වල ගැන්නුවේ නෑ මම. එහෙම උගන්වන්නේ නෑ සිලබස් එකේ. හරි ඊළඟ කියනවා බහු ඉලෙක්ට්‍රෝනික පද්ධති වලදී ඇයි එහෙම වෙන්නේ කියලා. බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතිවල ඉලෙක්ට්‍රෝන තියෙනවා. අන්න ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් විකර්ෂණ ක්‍රියාත්මක වෙනවා. එතන ලියන්න. නමුත් බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතියකදී ඉලෙක්ට්‍රෝන පැවතීම හේතුවෙන් මෙම කවචවල ඉලෙක්ට්‍රෝන පැවතීම හේතුවෙන් විකර්ෂණ ක්‍රියාත්මක වන බැවින් ශක්තියින් වෙනස් වේ. අසමාන වෙන්නේ ඇයි කියලා අහනවා. මෙතන සමාන වෙන්නේ ඇයි කියලා අහනවා. හැබැයි අහන්නේ එකම කට්ටියගේ නිසා පටල ගන්න එපා. මෙතනත් 3p 3d 3p අහන්නේ 3s 3p 3d. මෙතන සමාන වෙනවා කියලා අහනවා. මෙතන මේ කට්ටියගේ වෙනස් වෙනවා කියලා අහනවා. එහෙනම් වෙනස මොකද්ද? මෙයා බහු ඉලෙක්ට්‍රෝනික පද්ධතියක් ගැන ප්‍රශ්න අහලා තියෙන්නේ. මෙයා හයිඩ්‍රජන් ගැන අහලා තියෙන්නේ. එහෙනම් ඒකට හේතුව කිව්වා. අපේ සිලබස් එකේ ඊට වැඩි විස්තර ගන්න බෑ පුතේ. ඔක සංකීර්ණයි. කැම්පස් එකට ගියාම තව උවයි කාර්යය ඇතුලේ මම කියවනේ අපිට පස්වෙනි ශක්ති මට්ටමෙන් එහා පැත්තේ කතා කරන්න බෑ කියලා. ඒ වගේ මේකත් විස්තර කරන එක සීමාවක් වෙනවා. ඒකයි මේක කතා කරන්න බැරි. ඉතින් ඔච්චරක් දැනගත්තාම ඇති. හරි. මොකද අපි මේ ඔක්කොම කතා කරන්නේ බෝර් වාදයෙන් මත පදනම් වෙලා බෝර් වාදයෙන් එහා ගියපු ආකෘති අපිට කතා කරන්න බෑ මේකෙන්. හරි. මේ ප්‍රශ්න අහන්නේ නැති වෙයි. අර ප්‍රශ්න තිබ්බ හින්දා මම කිව්ව උත්තරයක්. හරි. ඊළඟට 17 පිළිගත නොහැකි ක්වොන්ටම් ගැන අහන්නේ. පිළිගන්නේ නැති ඒවා ගැන මම ලියන්න යන්නේ නැහැ. පුළුවන් ලියන්න. මේවා නිකන් බලන් ඉඳලා කියන්න කියලා දීලා තියෙනවා. පහතන ක්වොන්ටම් අංක ධර්මයෙන් පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සඳහන් කරන්න මම මේකත් ලියලා තියෙන්නේ. ඕනනම් මම මේ පළවෙනි එක විතරක් කරලා දෙන්නම්. ඉතුරු ඒවා ගෙදර ලියන්න පුළුවන්. n සමානයි 2යි කියලානේ කියන්නේ. අර ඉස්සෙල්ලා කරා අපි මේවා. n සමානයි 2යි නම් l වලට එන්න පුළුවන් ඉලක්කම් කවුද? 1 සහ 0. එහෙනම් m වලට එන්න පුළුවන් ඉලක්කම් මොනවද? m වලට එන්න පුළුවන් ඉලක්කම් ටිකක් එනවා අපිට. මෙයා නම් ඍණ 1 බිඳුව ධන 1. මෙයා නම් බිඳුව විතරක් එනවා. m වල. මෙයා බිඳුව නම් බිඳුව. මෙයා 1 නම් මෙහෙම. අපෙන් අහන්නේ ඊට පස්සේ මෙයාගේ ක්වොන්ටම් අංක දරමින් පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. තවත් ඕනේ මේකේ. තව ඕනේ මේකේ ms භාගය දක්වාම යන්න වෙනවා. එහෙනම් මෙතනට පස්සේ මට ලියන්න වෙනවා කවුරු ගැනද? ms ගැන ms භාගය. ms භාගය ගැන අහන්න. ධන භාගය කියලා හිතන්න. දැන් මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනයක් තිබ්බොත් මෙතන කාක්ෂි තුනනේ මේ පෙන්නන්නේ. මෙතන මම පෙන්නන්නේ මේ කාක්ෂි තුනනේ. මෙතන කාක්ෂි ගෑන් තියෙන බිඳුවට අදාළව S කාක්ෂියක් නෙමෙයි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබ්බොත් උපරිම ධන භාගයව 3යි තියෙන්නේ. දන්නවා. මෙතන දෙකක් තිබ්බොත් 1යි අදාළ වෙන ධන භාගය. එහෙනම් මුළු ඉලෙක්ට්‍රෝන ගාන කීයක් වෙනවද? 4ක්. ඔය ගැනම අහලා තියෙනවා. ඒ නිසා එයා ගැන මම ඊට වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඔබට ඒක ප්‍රශ්න නැති වෙනවා ලියන්න. ඒ නිසා එච්චරම විස්තර කරන්නේ. එහෙනම් මෙයාට උපරිම ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන්. 4යි කියලා. අනික ඒවා කරත් හැකි. 19
පහසන ක්වොන්ටම් අංක පහම නිවැරදි නොවේ. ඒ සඳහා හේතු දක්වන්න කියනවා. ඇයි වැරදි කියලා අහන්නේ? ඒක කොයි ක්වොන්ටම් අංකයේද වැරදි කියලා දාන්න. මෙතන n මෙතන 3 තියෙන්න බෑ. ඒ නිසා මේකේ වැරද්ද තියෙන මොන ක්වොන්ටම් අංකයද? ෆෝනික් ගාමිතා ක්වොන්ටම් අංකය පැවතිය නොහැකියි. ආදි විදියට ලියන්න මේකත් ලියත හැකියි. පහත ක්වොන්ටම් අංක වලට අදාළ පාක්ෂික නම් කර ඒ වගේ 60 දක්වන්න. පාක්ෂික නම් කර. ඒතකොට මේ කවුද? තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මේ කවුද L1 කියන්නේ P ට. 60 ලියන්න පුළුවන්. මෙයා මෙහෙම පාක්ෂික තුනක් විදිහට ඉන්නේ අපි දන්නවා. මෙහෙම මේ පැත්තට එක පාක්ෂිකය හැරේ ඩම්බෙල් ආකාරයක්. මෙහෙට එක පාක්ෂිකය ඩම්බෙල් ආකාරයක්. මෙහෙට එක පාක්ෂිකය ඩම්බෙල් ආකාරයක්. ඔන්න ඔහොම එකක් අඳින්න කියලා කියන්නේ. හරි. එතකොට එතන එක මේවත් කරන්න පුළුවන්. මම මේක හදයි ඈ. ඊට වඩා ලස්සන අදින්න. හරි. ඔය ඒ කතාව. ඊළඟට මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මේ ආදාළ ක්වොන්ටම් අංක ලියන්න කියලා ලියන්න පුළුවන්. ඊළඟ අපිට දෙනවා මෙන්න මේ වගේ දෙපැත්ත සංසන්දනය කරන ප්‍රශ්නයක්. මේ වගේ දෙපැත්ත සංසන්දනය කරන එකක්. ඒතකොට ඒකේ මොනවද තියෙන කියලා අපි අහන්නේ. දෙපැත්ත සංසන්දනය කරන ඒවා කොහොමද කරන්න කියලා ඊළඟට බලන්න ඕන. හරි. දෙපැත්ත සංසන්දනය කරන ඒවා කොහොමද කරන්න කියලා බලමු. අපි මේකේ පුතේ මේ උඩ වගුව ගැන දැම්ම හිතන්න යන්න එපා. පළවෙනි වාක්‍යය හරි දෙවෙනි වාක්‍යය හරි පළවෙනි ප්‍රකාශය පැහැදිලි වෙයි. මම උත්තරයක් ආපුවම කියන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. පළවෙනි එක හරි නම් දෙවෙනි එකත් හරි නම් 2 පළවෙනි එක හරි ගිහලා දෙවෙනි එක වැරදුනොත් 3 කියලා උත්තරේ ලකුණු කරන්න ඕනේ. මෙයා ලකුණු කරන්නේ මෙහෙමයි. මේ ගැන හිතන්න ඕනේ. හරි වැරදි දාන්න තියෙන කියලා හිතා ගන්න ඕනේ. අපේ සිලබස් එකේ අර MCQ 50 ආයතනය මම කිව්වොත් MCQ 50 අපිට ප්‍රශ්න එනවා 40 සිට 50 දක්වා ප්‍රශ්න දෙක 40 කේ සිට 50 දක්වා ප්‍රශ්න දෙක මේ විදිහට ප්‍රශ්න 10ක් තියෙනවා. අන්තිම ප්‍රශ්න 10 මෙහෙම. ඉතාලියේ සික් කරගන්න පුළුවන් ප්‍රශ්න 10ක්. මේකෙන් නම් බහුතරයක් හරියනවා. ලොකු අමාරුවක් නැහැ. බලමු. පළවෙනි කියනවා එකම අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන තරංගමය වශයෙන් සහ අංශු වශයෙන් හැදෙනවලු. එකම අවස්ථාවේ තරංගමය වශයෙන් සහ අංශු වශයෙන් හැදෙනවා. එකම අවස්ථාවේදී තරංගමය වශයෙන් සහ අංශු වශයෙන් හැදෙයි කියලා කියවුවාම මේක පුතේ පිළිගන්න බෑ අපිට. අංශු වශයෙන් තියෙන අවස්ථාවේ තරංග වශයෙන් තියෙන්නේ නැහැ, තරංග වශයෙන් අංශු වශයෙන් තියෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි අපිට මේක සහ අංශු වශයෙන් සහ එනම වැරදි කියලා දාන්න තියෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන තරංගායන සහ අංශමය ගුණ පෙන්වීමට වෙනම පරීක්ෂණ නැත. තරංගමය ගුණ අංශමය ගුණ වෙනම පෙන්වීමට සමීකරණයක් උදේ මේක ඇත්තම කතන්දරේ මේක විස්තර කරන්න මට ඩී බ්‍රෝග්ගේ සමීකරණ ඕන. මම දැනට තියන්නම්. ඒක කරන්න යන්න එපා. දැන් තියෙනවා අපි ඩී බ්‍රෝග් කතා කරලා මේ ප්‍රශ්න කතා කරමු. පරමාණු පවතින ඉලෙක්ට්‍රෝන විස්තර කිරීමට ක්වොන්ටම් අංක 4ක් අවශ්‍යයි. මොකද කියන්නේ? ඔව්. එකම පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන දෙකකට කිසිම විටක එකම ක්වොන්ටම් අංක වලක තිබෙනව හැක. ඔව්. එතකොට මෙයා හින්දාද මේක කියන්නේ. ඔව්. ක්වොන්ටම් අංක කුලකයක් ඉදිරිපත් කරපුවම මෙහෙම ඒක අනිවාර්යයෙන්ම 4කින් විස්තර කරන්න ඕන. එහෙනම් කියන කතාව හරි. මේ වගේ ප්‍රශ්නෙට උත්තරේ මම දාන එක. ඇයි පළවෙනි ප්‍රකාශයත් හරි දෙවෙනි එකත් හරි දෙවෙනි එකනාගේ කතාවේ පළවෙනි එකනාව විස්තර කරගන්න පුළුවන් මට. එහෙනම් උත්තරේ හරි. ඒක කියලා ගන්න. දැන් යන්න මෙහාට. හයිඩ්‍රජන් පරමාණු එකේ ස්කාශික ඉලෙක්ට්‍රෝන ගෝලාකාර ව්‍යාප්තියක් තියෙන්නේ. ඔව්. ඒ ස්කාශිකය ගෝලාකාරයි. බෝර වාදයට යන හයිඩ්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන වෘත්තාකාර පතේ ගමන් කරනවා. ඔව් බෝර වාදයේ බෝර කියලා කියන්නේ වෘත්තාකාර පතේ යනවා. තැටි ආකාරයක් එකනේ. ඒකත් හරි. මෙයාගෙන් මේක විස්තර වෙනවද? මේ තැටි ආකාරය යන එක ගෝලාකාරය කියන විස්තර වෙනවද? එහෙම එකක් නැහැ. එහෙනම් මේකේ උත්තරේ දෙක. දැන් බලන්න දෙන්නගේ වෙනස. මෙයත් හරි මෙයත් හරි. මෙයා මගින් මෙයාව පැහැදිලි කරන්න පුළුවන්. ඔව් කියලා විස්තර කරන්න පුළුවන්. ඒ නිසා උත්තරේ එක. මෙයාගේ වෘත්තාකාර එක මේ ගෝලාකාර ආකාරය විස්තර කරන්න බෑ. එහෙනම් උත්තරේ දෙක. දෙකම හරි ගියාට උත්තර දෙකක් එන්නේ 1 සහ 2 කියලා. ඊළඟ මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඇතැම් විට අංශුමය ලෙසද ඇතැම් විට තරංගමය ලෙස හැදෙනවා. එතකොට මේක ගැන මම පස්සේ කතා කරන්න. මොකද අපේ ඩී බ්‍රෝග්ගේ සමීකරණයේදී ඔක පැහැදිලි කරන්න වෙනවා. එතන මම විස්තර කරන්නම්. චුම්බක ක්වොන්ටම් අංක උද්දිඝාෂ ක්වොන්ටම් අංකයේ සංඛ්‍යාතයේ අගයට වඩා විශාලයි. චුම්බක ක්වොන්ටම් අංකයේ උද්දිඝාෂ ක්වොන්ටම් අංකයට වඩා විශාලයි. විය නොහැක කියලා කියන්නේ. චුම්බක ක්වොන්ටම් අංක කියන්නේ මොකද්ද? චුම්බක ක්වොන්ටම් අංකය කියන්නේ ml ට. උද්දිඝාෂ ක්වොන්ටම් අංක කියන්නේ කෝණික ගම්‍යතාවෙන්නේ L ට. එතකොට සංඛ්‍යාත්මක අයට වඩා විශාල විය නොහැක. මෙයාගේ එක 2 නම් මෙයාට තියෙන්න පුළුවන් කියලා කිව්වේ මොකද්ද? ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2.
එතකොට සංඛ්‍යාත්මක අයට වඩා විශාල විය නොහැක. චුම්බක කොණ්ඩමාංකය. චුම්බක කොණ්ඩමාංකය කියන්නේ මෙයා. උද්දිකාංශ කොණ්ඩමාංකය කියන්නේ මෙයා. මෙයා චුම්බක කොණ්ඩමාංකය කියන්නේ මේ උත්තරය. මෙයා උද්දිකාංශ කොණ්ඩමාංකයේ සංඛ්‍යාත්මක අගයට වඩා. සංඛ්‍යාත්මක අගය කියලා කියන පුතේ ඉලක්කම් සංඛ්‍යාව කියන එක. මෙන්න මෙයාගේ 2යි මෙයාගේ ඉලක්කම් කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඔන්න ඕක කියන්නේ ඔය සංඛ්‍යාත්මක අගය. විශාල විය නොහැක. නෑ විශාල වෙන්න බැරි නෑ පුළුවන්. මෙයාට වඩා මෙයා විශාලයි. එහෙනම් මේ නොහැක කියන එක වැරදි. සංඛ්‍යාත්මකයි කිව්වම ඒ කියන්නේ මෙතන ඉලක්කම් කීයද කියලා ගණන් කරනවා කියන්නේ. උද්දිකාංශ කොණ්ඩමාංකයේ සමාන ප්‍රමාණයක් චුම්බක කොණ්ඩමාංකයද උද්දිකාංශ කොණ්ඩමාංකය කියලා කියන්නේ මෙයා මෙයාට සමාන ගාණක් චුම්බක කොණ්ඩමාංකයද උද්දිකාංශ කොණ්ඩමාංකයේ සමාන ගාණක් චුම්බක කොණ්ඩමාංකය කියන්නේ මෙයාලා. ඒකට පුතේ ඒක ප්‍රශ්නයක් නෑ බලන්න. වැරදි මම ඉස්සර කිව්වා. මෙතන කතාව මෙහෙම එකක් වෙනවා. විනාඩියක් දෙන්න. හරි. මෙතන මම කියන්නේ මෙහෙම දෙයක්. දැන් මෙතන මේ පැත්ත කියවද්දි මේ පැත්තත් එක්ක පොඩි ගැටීමක් වෙනවා. බලන්න කියන්නේ. චුම්බක කොණ්ඩමාංකය උද්දිකාංශ කොණ්ඩමාංකයේ සංඛ්‍යාත්මක අගයට වඩා විශාල විය නොහැක කියලා කියන්නේ. මෙතන කියනවා උද්දිකාංශ කොණ්ඩමාංකයේ සමාන චුම්බක කොණ්ඩම් අංක 8 කියලා. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ක්වොන්ටම් අංක කියනකොට මෙන්න මේ ක්වොන්ටම් අංක 1යි 2යි 3යි 4යි 5යි. ඒක පහක් තියෙනවා ක්වොන්ටම් අංක. ක්වොන්ටම් අංක ගාන උද්දිකාංශ ක්වොන්ටම් අංකයට සමාන නෑනේ. මීට වඩා මෙයා වැඩි. එහෙනම් මේ පැත්තේ ඇත කියන කතාව වැරදි. මේ පැත්ත වැරදි. හරිනේ. මේ පැත්තේ එතකොට සංඛ්‍යාත්මකයට වඩා විශාල විය නොහැක් කියන එක හරි. සංඛ්‍යාත්මකයි කියලා කියන්නේ මෙතන දෙක නම් මෙයාගේ මෙන්න මේ ඍණ දෙක මේ ධන දෙක. එතකොට මෙයාට වඩා විශාල වෙන්න බෑ. සංඛ්‍යාත්මක කියලා කියන්නේ ඉලක්කමේ සංඛ්‍යාව දෙක. මීට වඩා වැඩි වෙන්නේ නැහැ කියලා කියන්නේ. මම මෙන්න මේකත් එක්ක පටලගෙන ඉස්සෙල්ලා කතා කරේ. අංකයට සමානයි කියපුවාම අපි කියන්නේ ඉලක්කම් ගාන, ක්වොන්ටම් අංක ගාන කියන්නේ. මෙයාට වඩා මේක හරි වෙන්න බෑ. හරි වැරදි. හරි වැරදි આવත් උත්තරේ දාන්නේ අපි 3 කියලා. මම මේ පැත්තකින් ලිව්ව ඉලක්කම් ටික ගන්න මෙන්න මෙයා දිහා බලන්න. මෙන්න මෙතන එයා දිහා බලන්න. කොහොමද එයා දිහා බලලා කියන්නේ බලන්න. මම මේ උත්තරේ බලන්න. පළවෙනි එක හරි දෙවෙනි එක වැරදිනේ. එතකොට මෙතන තියෙනවා පළවෙනි එක සත්‍යයි දෙවෙනි එක අසත්‍යයි. එම් සත්‍ය අසත්‍ය වුණොත් එහෙම මෙන්න මේ තීරුවට ආවොත් එහෙම අපි උත්තරේ තෝරන්න ඕන තුරකින්. සත්‍යයි අසත්‍යයි. ඔය විදිහට ඒක තෝරන්නේ. ඒ හින්දායි අර 3 කියලා මම ලිව්වේ. මේක ලියා ගන්න බැරුණා කමන්නේ 3 කියන ඉලක්කම ලිව්වේ නැතුණා කමන්නේ නැහැ. උත්තරේ ගාව. හරි වැරදි මාත්‍රා නම් ප්‍රමාණවත්. කොහොමද ඒක වෙන්නේ කියලා. හරි අන්තිම එක ආයෙ කියලා දෙන්න. හරි බලන්න මම කියන්නේ. එතන පොතේ සිංහල වලින් ප්‍රශ්නයක් ඉස්සලා මට උනේ බලන්න. මේක කියන්නේ මෙහෙම කතාවක්නේ. චුම්බක ක්වොන්ටම් අංකය උද්දිකාංශ ක්වොන්ටම් අංකයේ සංඛ්‍යාත්මක අගයට වඩා විශාල වෙන්නේ නැහැ කියලා. සංඛ්‍යාත්මකයි කියලා කිව්වහම මෙතන මෙහෙම 1 2 3 4 කියලා ගණන් කරොත් 5ක් එනවනේ. මේක L වල අගය, මේක ML වල අගය. කොහොමද එන්නේ? දැන් මේ පැත්තේ වාක්‍යයක් කියනවා උද්දිකාංශ ක්වොන්ටම් අංකය. උද්දිකාංශ ක්වොන්ටම් අංක කියලා කියන්නේ මේකනේ. සමාන ප්‍රමාණයක් චුම්බක ක්වොන්ටම් අංක හද. සමාන ප්‍රමාණයක් චුම්බක ක්වොන්ටම් අංක කිව්වහම මෙයාලා අංක 1 2 3 4 5 කියලා ගණන් කරන්න එපා. එතකොට 5ක් කියලා නෙන්නේ. එතකොට මෙතන අගේ 2 එන්නේ. මෙතන ක්වොන්ටම් අංක සංඛ්‍යාව ගාන 5ක් එනවා. එතකොට මෙයාට වඩා මෙයා සමාන නැහැනේ. එනවා වැරදි එක. සමාන නැති නිසා. මෙතන කියන්නේ චුම්බක ක්වොන්ටම් අංක කියලා කියන්නේ මෙයා. උද්දිකාංශ ක්වොන්ටම් අංක කියලා කියන්නේ මෙයා L. ඊළඟට අපි කියනවා සංඛ්‍යාත්මක අගයට වඩා විශාල විය නොහැක. සංඛ්‍යාත්මක අගය කියලා කියන්නේ මෙන්න මෙතන සංඛ්‍යාව ඍණ 2.
මෙතන සංඛ්‍යාව උපරිම ධන 2. එතකොට සංඛ්‍යාත්මකයේ ධන 2කට වඩා වැඩි වෙලා නැහැ මේක. මෙතනත් 2 තියෙන්නේ සංඛ්‍යාත්මකයේ ධන 2කට වඩා වැඩි වෙලා නැහැ. ඒ නිසා මේ කතාව හරි. සංඛ්‍යාත්මකයේ ධන 2කට වඩා වැඩි. ඉලක්කම් ගාන වැඩි. ඒ කතාව මේ පැත්තේ කියවෙලා තියෙන්නේ. ඒ නිසා මේ පැත්ත වැරදි, මේ පැත්ත හරි කියලා. සිංහල අර්බුදයෙන් විසඳන්න. හරි. එතකොට ඔය අපි කරේ මේ ප්‍රශ්න ටික චුම්බක සම්බන්ධව. තව ඔබට ප්‍රශ්න ටික කොයිට අමතර දේවල් ටිකුත් හම්බෙයි. ඒ ටිකත් එක්ක අපිට ඔබ ලියා ගන්න පුළුවන් කොහොමද ඔකේ උත්තරේ එන්නේ කියලා. එතකොට සංඛ්‍යාත්මක කිව්ව එක පිළිලා තිබ්බේ ඒක හරි ගසව. හරි. ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ කතා කරන්න අනික් සිද්ධාන්තය ඔක තියෙනවා අපිට කතා කරන්න डी බ්‍රෝග්ලි සමීකරණය. මම डी බ්‍රෝග්ලි සමීකරණය ඊළඟ දවසේ කතා කරන්න. डी බ්‍රෝග්ලි සමීකරණය කතා කරලා ඒකේ සමීකරණ හදලා ගණන් කීපයක් හදන්න ඕනේ. ඒ සමීකරණය කොහොමද නිර්මාණය කරන්නේ? ඇයි එහෙම වෙන්නේ කියලා පොඩි කතාවක් විස්තර කරන්න කියනවා. ඒක විස්තර කරලා ඊළඟට කියලා දෙන්නම්. ඕල් डी බ්‍රෝග්ලි සම්බන්ධව කරලා හදන්නේ මේකේ සමීකරණ කීපයක් මම අතහැරියා. ඔය डी බ්‍රෝග්ලි වචනේ හෝ තරංගමේ ගුණ චුම්බ ගුණ ඔය කතාව තිබ්බොත් කරන්න යන්න එපා. ඒ තියන්නේ අනිත් ටික කරන්න. මම තා පොඩ්ඩින් දාන්න මට මතක නෑ දැන් දැම්මද කියලා. දැන් මම නැත්නම් ආයෙ දාන්නම් මම. ඒකත් පවුච් කරලා දාන්න. තව ටියුට් එකක් තියෙනවා ඒකත් දාන්න. ඒ තාම ෆොටෝ ගහලා ස්කෑන් කරලා නැහැ. ඒක ස්කෑන් කරලා ඒකත් දාන්න. මොකද ටියුට් දෙන එක කල් ගිහින් ඉඳන් දැන් ඉදිරි ගන්න. ඒ ටියුට් දෙකම අද හවසේදී දානවා. ඒක කරන්න. ඊට පස්සේ ලබන සතියේ අපි සාමාන්‍යයෙන් කරන දවසේ අපි දැන් හරුවාදා කරන දවසේ ඔක් කරලා අපි ආවර්තාවට යනවා. ඒතර මම හිතනවා ක්වොන්ටම් අංක ප්‍රශ්න කර ගන්න පුළුවන් වෙයි කියලා. තව එකම එක ප්‍රශ්නයක් දෙකක් අපි බලමු ටක් ගාලා. අර එදා කතා කරපු අවසානයේ මේ නගදී ආව ප්‍රශ්න කතා කරන්න බැරි වුණාමට ඒක මම පෙන්නන්න ඒ ප්‍රශ්න දෙකක් කතා කරලා අපි අවසන් කරමු. හරි. එදා අවසානයේ ප්‍රශ්න කීපයක් කතා කරලා අපි අවසානයේ දෙකක් තුනක් තිබ්බ ඒක කරන්න බැරි වුණා. මට විනාඩියක් දෙන්න. හරි. ගිය සතියේ කරපු ප්‍රශ්නේ දාන්න පුළුවන්ද කියනවා. ඒ ටිකක් දානවා. අද හවස වෙනකොට දානවා. හරි මේ දාන්නේ ගිය සතියේ අර කරපු ප්‍රශ්න අපි ලියන්න තිබ්බ ප්‍රශ්න ලියන්න නැතුව ගියා. අන්න ඒ ප්‍රශ්නේ තමයි ආයෙසරක් අපි දාන්නේ. හරි. අපි එකින් එක ලියාගෙන යමු. එතකොට ලේසියි. මේක උදේ මට මතක විදියට 2018 වගේ පේපර් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. 2016 පේපර් එකේ ප්‍රශ්නයක්. පේන්නේ නැත කියන මට ප්‍රශ්නේ. හරි. ටක් ගාලා සම්පූර්ණ කරමු. ඉලක්ක ටික විතරයි ලියන්න ඕන වගුව ලියලා ඉන්න ඕනේ. හරි මොකද වෙන්නේ? බලන්න. මෙයා කියනවා පරමාණුක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3 වන ශක්ති මට්ටම සඳහා උප කවච පරමාණු කාක්ෂික ඒවායේ උද්දීඝාංශ ක්වොන්ටම් අංක L සහ චුම්බක ක්වොන්ටම් අංක ml සමග හඳුනා ගන්න ඒවා එක් එක් කාක්ෂිකයේ පවතින උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොහොමද කියලා ලියන්න. වගු අහන්න ඕනේ නිකන් ලියන්න. මෙතන තියෙන පොතේ වචන දෙකක්. උප කවචය කියලා තියෙනවා උද්දීඝාංශ ක්වොන්ටම් අංක කියලා තියෙනවා. මේ දෙන්නගේ සම්බන්ධයක් තියෙනවද? ඕනේ. උපකවචය කියලා කියන්නේ පරමාණු භාෂාවෙන් උපශක්ති මට්ටම කියන එක. උද්දීඝාංශ ක්වොන්ටම් අංක කියලා කියන්නේ උපශක්ති මට්ටම කියන එක. එහෙනම් මෙතනට ලියන්න වෙන්නේ ඉලක්කම්, මෙතන ලියන්න වෙන්නේ සංකේත. ඔක මුලින්ම දැනගන්න ඕනේ. උපකවචය හම්බෙන්නේ පරමාණු භාෂාවෙන්. උද්දීඝාංශ ක්වොන්ටම් අංකය නැත්තම් කෝණික ගම්මිතා ක්වොන්ටම් අංකය හම්බෙන්නේ ක්වොන්ටම් භාෂාවෙන්. එහෙනම් මෙතන තියෙන පුළුවන් උපකවච කවුද අපිට?
තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටම ගැන අහන්නේ. වෙන කට්ටියට ඒවා ලියන්න බෑ මට. තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ කවුද තියෙන උපශක්ති මට්ටම අපිට? S තියෙන්න පුළුවන්. P තියෙන්න පුළුවන්. D තියෙන්න පුළුවන්. SPD. එතකොට S આવොත් එහෙම උද්දීඝාෂ කොන්ටමංක ඉලක්කම මොකද්ද? බිඳුව. P આવොත් ඉලක්කම 1. D આવොත් ඉලක්කම 2. දැන් චුම්බක කොන්ටමංකේ ML අහනවා. ML කියන්නේ කොහොමද පුතේ? මේ L ගේ මොකද්ද? ML කියන්නේ L ගේ ධන ඍණ පරාසය. එහෙනම් මෙතන බිඳුව, මෙතන ඍණ 1 බිඳුව ධන 1, මෙතන ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. එක්කේ කවචයේ පවතින උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. කවචයේ පවතින උපරිම ඉලෙක්ට්‍රෝන කියන්නේ මෙන්න උපශක්ති මට්ටම S නේ. එයාගේ තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. මෙන්න P නේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 6යි. මෙන්න D නේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. ඔන්න 2016 ආ ප්‍රශ්නේ සම්පූර්ණ කරන් තියෙන විදිහ අපිට. ගොඩක් ළමයි පටලගත්ත පුතේ මෙන්න මේක ලියන්න ගියාම මෙතන ඉලක්කම් 3ක් ලියන්න යාලා බෑ කියලා හිතුවා. ඇයි ඒ? එක ඉරයි තියෙන, එක කඩ ඉරයි තියෙන කියලා. මෙතන කියලා නෑනේ එක ඉරක් මත එක අකුරක් ලියන්න කියලා කතාවක් නෑනේ කොහෙවත්. ඒක අපිට ලියත හැකියි. එහෙනම් මේ ටික ඔක්කොම හරියන්න පුළුවන්. අපිට ওই දේ දුවා. ඒ නිසා අමාරු දෙයක් ඇහුවේ නෑ. හැබැයි මෙන්න මේ දෙන්න එකම කතාව තමයි මේ අහලා තියෙන කියලා තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ කතාවේ වෙනස කියලා තේරුම් ගන්න ඕනේ. මේ උද්දීඝාෂ කොන්ටමයි කියලා කියන්නේ ක්වොන්ටම් පැත්තෙන් කියද්දී උපශක්ති මට්ටම කියලා කියන්නේ පරමාණු පැත්තෙන් කියද්දී දෙකම එකයි. හරි. එතකොට ඔය ඒ ප්‍රශ්නේ ඊට පස්සේ මම තව එකක් පෙන්නන්නම් ඒ වගේ ලියන්නා මේ ළඟදී. හරි. මේක 2019 ප්‍රශ්නය. හරි. මේ ගිය අවුරුද්දට කලින් අවුරුද්ද ප්‍රශ්නේ. ඔක්කොම කරන්න පුළුවන්. මාත් එක්කම නිකන් ඉලක්කම් ටික දාන්න. මේ වගු ගහන්න මොකුත් කරන්න ඕනේ නැහැ. මෙතන ඉලක්කම් මෙතන ඔයාලා නිකන් හිතලා දාන්න මෙතනයි මෙතනයි කියලා. පළවෙනි එකේ ඉන්න පුළුවන් ඉලක්කම් ටික. තුන්වෙනි එකේ ඉන්න පුළුවන් ඉලක්කම්. මෙතන ඉන්න පුළුවන් ඉලක්කම. මේ ටිකේ ඉන්න පුළුවන් ඉලක්කම්. හිතලා දාන්න. පළවෙනි තීරුවට මෙයාලා. දෙවෙනි තීරුවට මෙයාලා. තුන්වෙනි තීරුවට මෙයාලා කියලා ලියුවා නේද? හරි. ඔයාලා කියන්න. හරි. බලන්න. මෙයාගේ මෙතන ශක් එක දැකපුවම ලියන්න පුළුවන්. 3 p නේ එන්න ඕන. එහෙනම් n වලට එන්නේ මොකද්ද? 3. l වලට එන්නේ මොකද්ද p නම්? l බිඳුව නම් s. 1 නම් p. දැන් එක. ඒ විදිහ හරි. මෙයා 1 නම් මෙයා ධන 1 වෙන්න පුළුවන් ඒක හරි. මෙයා 3 2 ඍණ 2 මෙතන අහන්නේ පරමාණු කාක්ෂික කවුද කියලා 3යි 2යි නම් පරමාණු කාක්ෂික කවුද 3 D මෙයාගේ 2 S තියෙන්නේ එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් කවුද 2 S නම් L වලට එන්න ඕන කවුද බිඳුව එයා බිඳුව නම් මෙතන එන්න ඕන මොකද්ද මෙයාගේ ධන නිරපරාසය බිඳුව විතරයි වෙන කවුරුත් තියෙන්න බෑනේ
ඔන්න 2019. ඉතා සරල කතාවක්. මේක මම ගෲප් එකට දානවා අය. ඊට පස්සේ 2020 අපි කරා මං හිතන්නේ කරේ නැත්නම් මං ආයෙක පෙන්නන්න එක සරයක් මං හිතන්නේ දැන් පේනවා හරි පේනවනේ මැංගනීස් පරමාණුවේ Mn වල Z සමාන 25 කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය. පුතෝදන පටල ගන්න එපා. Z කියලා කියන්නේ මෙන්න මෙහෙම කතාවක් නේ. මෙයාගේ අපි ওই Z කියන්නේ මොකද්ද කියලා පටල ගන්න සමහර කට්ටිය මෙයයි දෙකක් තියෙන්නේ කියලා. මෙයා ලියන්නේ අපි මැංගනස් මෙහෙම ලිව්වොත් අපි මැංගනස් මෙහෙම ලිව්වොත් අපි ඕන මෝල් ද්‍රව්‍යයේ මෙතන ලියන්නේ A මෙතන ලියන්නේ Z. මේ මොකද්ද කියලා නෝට් එකේ මන් දීලා තියෙනවා. මේ ස්කන්ධ ක්‍රමාංකය මේක පරමාණු ක්‍රමාංකය. හරි. එතකොට මේ Z කියන අගේ තමයි ඔය 25 කියලා දීලා තියෙන්නේ. මේ Z කියන්නේ ඕකයි. මෙන්න මොකද නෙමෙයි. එතකොට 25යි මේකේ අගේ. එතකොට ml සමානයි බිඳුවයි. L සමානයි බිඳුවයි ml බිඳුවක් වෙනවා කියලා ගන්න කියන්නේ. ඒ කියන්නේ මට ඕන මෙන්න මෙතන උත්තරය L සමානයි බිඳුව වෙච්ච ml සමානයි ඍණ 1 වෙච්ච කට්ටියගේ ඉලෙක්ට්‍රෝන ගාන සහ කියලා අහන්නේ. සහ කියන වචනයක් තියෙන්නේ. අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙල. මෙහෙම තියෙන ඉලෙක්ට්‍රෝන ගාන දෙකම ලියන්න කියලා කියන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ඉස්සෙල්ලා. 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2යි 25න් යවන 3d5යි. ස්ථායි වෙන්නේ මොකද දෙයක් නැහැ නේ. 10යි 20යි 25. මම මේක අඳින්නම් ශක්ති සටහන කාක්ෂික සටහන මෙහෙමයි තියෙන්නේ කියලා. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි. ගිය සතිවල අපි මේව ඇඳා. P ගේ කාක්ෂික 3ක් තියෙනවා මෙහෙම. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 3s ගේ මෙහෙම එක කාක්ෂිකයයි. ඉලෙක්ට්‍රෝන 2යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6යි මෙහෙම. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි මෙහෙම. D කාක්ෂික කීයක් තියෙනවද? 5යි. ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. ඔවනේ. දැන් මම මෙතනින් ලියන්න මේ L වල අගයන් ටික. L වල අගයන් ටික. L සමානයි මෙතන ඉන්නේ කවුද? S නම් 1 මෙතන නැහැ. S නම් බිඳුව. මස්මී ලියන්න එපා. මස්මී බෝඩ් එකේ ලියන්න එපා. එහෙම තියෙන ඉලෙක්ට්‍රෝන ටික. මෙතන එතකොට බිඳුව S නම් බිඳුව මෙතනත් බිඳුව P නම් 1 S නම් බිඳුව මම මේ ලියන්නේ L වල අගයන් ටික. මෙයාගේ 1 මෙයා බිඳුව මෙයා 2. එතකොට මම මේ පැත්තෙන් ලියන්න ML වල අගයන් ටික. මෙයා බිඳුව නම් බිඳුව විතරයි. මෙයාගේ ධන ඍණ පරාසයෙන් තියෙන්න පුළුවන්. මෙතන බිඳුව මෙතන ඍණ 1 බිඳුව ධන 1 මෙයා බිඳුව මෙතන ඍණ 1 බිඳුව ධන 1 මෙයා බිඳුව මෙයා ඍණ 1 බිඳුව ධන 1 නේ ඍණ 2 බලන්න නේ ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 කොහොමද තියෙන්නේ
දැන් අපෙන් අහන්නේ මොකද්ද? L සමානයි බිඳුව වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. L සමානයි බිඳුව වෙනවා. L සමානයි බිඳුව කියන මේකනේ. මෙතන අදාළයි මේකට. L සමානයි බිඳුව කියන එකට. මෙතන අදාළයි L සමානයි බිඳුවට. මෙතන අදාළයි L සමානයි බිඳුවට. මෙතන අදාළයි. ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2යි 4යි 6යි 8යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා මේ පළවෙනි කතාවට. ඊට පස්සේ අපිට කියන්නේ ml ඍණ එක කියන්න. ml නේ මේ යටින් ලකුණු දාලා තියෙන්නේ. ඍණ එක තියෙනවා මෙතන. ඍණ එක තියෙනවා මෙතන. ඍණ එක තියෙනවා මෙතන. කීයක් ඉලෙක්ට්‍රෝන තියෙනවද? මෙතන 2ක් අයිති, මෙතන 2ක් අයිති, මෙතන 1යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ඔක්කොම 5යි. එහෙනම් කොහොමද තියෙන්න ඕන? 8යි 5යි පිළිවෙලට. 8යි 5යි කියලා කියන්නේ මෙන්න මෙතන උත්තර. පැහැදිලිද? හරි. එතකොට මේ ටික ලියලා මේවා වෙන් කරගන්න හැටි අපි මුල්ම දවසේ කතා කරා. ඒ නිසා ලොකු අමාරු දෙයක් නැහැ. මම එතකොට මේ ටික ගෲප් එකට දාන්නම් ප්‍රශ්න ටික. ඔබට ආයතරයක් ඒවා කරන්න පුළුවන්. අර ටියුට් එකක් ප්‍රශ්න එක දාන්නම්. ඒක කරන්න පුළුවන්. තව එක ටියුට් එකක් දෙන්න තියෙනවා. ඒක හෙට පොවන්නේ දාන්නම්. ඊට පස්සේ හෙට විතර වෙනකොට අර අපි කිව්ව ප්‍රශ්න කරන වැඩපිළිවෙලක් දාන්නම්. ඒකත් කරන්න. ඒ දේවල් ටික සම්පූර්ණ කරන් අපි ටික ඉස්සරහට යනවා දැන්. ඊළඟට ආවර්තාවට යන්නේ දැන්. අමාරු ටිකක් කතා කරලා ඉවර කරලා තියෙන්නේ. මේ ටික දැන් ප්‍රශ්න කරලා පුරුදු වෙලා ඔබට එන ප්‍රශ්න ලියා ගන්න පුළුවන් නේද බලන්න ඕනේ. විභාගයට වෙලා තියෙන ප්‍රශ්න පෙන්නවා MCQ එකක් අනිවාර්යෙන් එනවා. ස්ට්‍රච් එකේ ලියන්න කොටසක් එනවා. ඒක ලියා ගන්න පුළුවන් වෙනවා. හරි. එච්චරයි මේ කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ සිතුටේ බලමු. මේ පාඩමේ පස්සේ දෙන කොටස ගන්න. මම දෙන්න අතන්න ඊළඟ සිතුටේ බලමු.